ගුවන්විදුලි සම්බන්ධ වන්නා කල්යාණ මිත්‍රයන්ට අපි මතක් කරනවා අපි දැන් සූදානම් වන්නේ සජීවීව පවත්වනු ලබන අභිධර්ම දේශනාවට සම්බන්ධ වීමටයි. ඉතින් මම වැඩිපුර කාලය ගන්න නැතුව ඉතාමත්ම ගෞරවයෙන් පූජ්‍යපාද වැඩිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේට හැමදාමත් මෙන්ම ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා අද දවසේදී වැඩසටහන ආරම්භ කරන ලෙස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුන්ලොවට පිහිටවි මට ලෝපහළ වී බදාලා වූ අනන්ත ගුණයන්ති සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අතීතය අනාගතය වර්තමානයේ කියනා වූ කාලත්‍රයට සම්බන්ධ සියලුම ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මයන් සර්ව ප්‍රකාරයෙන්ම ස්වයංභූ ඥාණයෙන් අවබෝධ වදාළා වූ ඥාන සම්පත්තිය සමන්නාගත වූද අවබෝධ කරගත්තා වූ උතුම් වූ පිරිසුදු ධර්මයේ වේනීය ඥානයාගේ අවබෝධයේ පිණිස උපමා උපමේය ධර්මයන් දක්වලා දේශනා කොට වදාළා වූ එමින් දේශනා ඥාන සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිරසින් වන්ද නමස්කාර කරනවා කියන හිතින් යුක්තව නමස්කාර කරමින් අද දවසට නියමිත අභිධර්ම පාඩම කියලා දෙන්න මේ අවස්ථාවේදී සූදානම් වෙනවා. ඒ වගේම මේ පින්වත් හැම දිනාටමත් ඒ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් ධර්මරත්නයේ දහම් ගුණ බලයෙන් සංඝරත්නයේ සංඝ ආනුභාව බලයෙන් කිසිම කරදරයක් අපහසුාවක් පීඩාවක් චිත්ත අසන්තෝෂයක් නැතුව පැහැදිලිව කියලා දෙන්නා වූ ධර්ම කරුණු හොඳින් තේරුම් ගැනීම සඳහා චිත්ත සමාධිය සිහියෙන් වන යෝනිසෝ මනසිකාර ප්‍රඥා පහළ වේවා. සෑම දිනාටම අකුසල ධර්මයන්ගෙන් අකුසල චේතනාවන්ගෙන් විනිර්මුක්ත වුණා වූ මානසික පරිසරයක් සකස් වේවා. ඒ වගේම ප්‍රශ්න කිරීම වශයෙන් උනත් අවබෝධ නොවුණා වූ දේ තේරුම් ගන්න සෑම දිනාටම ශක්තිය ලැබේවා. ඒ වගේම මේ දාම් වැඩසටහනේ අනුපාඩුව මොහොරීමටපත් නැතුව තිබෙනා වූ සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මයන් මෝරවා ගැනීමට ශක්තිය ලැබේවා. ඒ වගේම ඒව දිනු කරගෙන පරමාර්ථ ධර්මයන් සාර්ථකව අවබෝධ කරගන්න මට්ටමට මේ ඉන්ද්‍රිය ධර්මයන් දිනු කර ගැනීමෙන් හැම දිනාටම පරම ශාන්ත වූ නිර්වාණ ධාතුවත් අවබෝධ වේවා. නිවන් පිණිස මේ වැඩසටහන හේතුපනිස්ත්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්වත් හැම දිනාටම කියලා දෙන්න යොදාගත් පාඩම පසුගිය සතියේ කියලා දීපු කොටසේ දීගැසීමක්. ඒ වගේම ඒක කන්ටිනියුේෂන් එකක් තමයි තියෙන්නේ. මගේ මතකයේ හැටියට පෙර දවසේ අපි මේ පින්වතුන්ට කියලා දුන්නා චිත්ත වීතියක් ආරම්භ වෙන තාලේ. ඒ වගේම මගේ මතකයේ හැටියට මේ පින්වතුන් දැක්ගත්තා රූපයක ආයුෂය යන කුමක්ද, රූප ආයුෂය කොච්චරක්ද, ඒ වගේම ඊළඟට සිතක ආයුෂය කොච්චරක්ද කියලා දැනගත්තා. කුඩා චිත්තක්ෂණ තුනක් කොහොමද යෙදෙන්නේ කියලා දැනගත්තා. ඊළඟට චිත්ත වීතියක ගණන් ගත හැකි සිත් කීයක් යෙදෙනවද කියලා දැනගත්තා. ඒ වගේම අපිට පහසුව සඳහා මතක තබා ගත යුතු වාක්‍ය පෙළයක් තිබෙනවා, වචන පෙළයක්. ඒක දැනගෙන තියෙන එක හොඳයි. අපි පින්වතුන් ඒ තරම් වැඩි දෙයක් නෑ ඒකේ. ඒ ටිකත් මම කියන්නම්. ඊළඟට රූප පිළිබඳව රූපයන්ගේ ආවශ්‍ය දැනගත්ත හැබැයි රූප කතා කරේ නෑ තාම.
ඒකට අපි ඉස්සරහදී එනවා. එහෙනම් මෙන්න මේ වචන ටික තමයි මම මේ පින්වතුන්ට හිතේ තියාගන්න අද කියන්නේ. අපි බලමු කොහොමද මේක යෙදෙන්නේ කියලා. භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාරා වර්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන සම්තිර්ණ වෝත්තක. ඔය වචන ටික මතක තියාගන්න. ඊට පස්සේ තිබෙනවා ජවන තදාර. වචන කීයක් කියනවද? බලන්න. භවංග, භවංග චලන, භවංග උපච්ඡේද. ඊළඟට තියෙනවා පංචද්වාර ආවර්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන සම්තිර්ණ වෝත්තකන, ජවන තදාර. වචන 10යි. ඔක තේලියට යන්න. ඔය වචන 10 එකක් වැඩි වෙනවා. ඒ තමයි ජවන කියන තැන අපි 7 වතාවක් කියනවා ජවන 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 ජවන. එහෙම කියන්නේ නැතුව අපි එකක් කියනවා. එතකොට අපි හිතා ගන්නවා ඒකේ ජවන මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒක ඕක තමයි චිත්ත වීසි. අපි හැම වෙලාවෙම ඔය ටික මේ පුළුවන් නම් හොඳයි කටපාඩම් කරගෙන තියාගන්න. මේකේ තේරුමකුත් තියෙනවා. මේක ඉතින් අර මේ පොතක් පතක් බලනකොට හිතනකොට කියනකොට මේක මේ අදහස ඇහිඳ ගන්නට පහසු වෙන වාක්‍ය ටිකක් වචන ටිකක්. මේ තමයි චිත්ත වීතියක යෙදෙන සිත්වල නම්. චිත්ත වීතියක යෙදෙන ඒ සිත්වල නම්. පෙරහැරක් යනකොට ඒ පෙරහැරේ කසකාරියෝ ඉන්නවා, ඒ වගේම පන්දම් ගෙනියන අය ඉන්නවා, ලයිට් අලන අය ඉන්නවා, ඒ වගේම මේ නටන අය ඉන්නවා, බෙරකාරියෝ ඉන්නවා, ඒ වගේම විශේෂ ආගමික පෙරහැරක් නම් කරඬුවක් තිබෙනවා, ඒ වගේම අලියතුන් යනවා, එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක්. ඔන්න ඔය වගේ ගත්තම මේකත් ඇත්ත වශයෙන්ම ඇවිල්ලා තේලියක් පෙරහැරක් වගේ. ඒ එකක් නටනටා කියන පස්සේ ඒක පෙරහැරක් හැටියට ගණන් ගන්න නැහැ. පිළිකාරියෝ ටිකක් විතර පෙර ගහගෙන යනවා. වෙන කවුරුවත් නැහැ. ඒකට පෙරහැරක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ එකම කණ්ඩායමක් ඔය පාර දිගේ නටනට යන එක පෙරහැරක් වෙන්නේ නැහැ. දැන් මේ වගේ දැන් පස්සේ මේක මේ process එකක්. මේක තේලියක්. මේ සිත් 17 අරමුණ සම්බන්ධයෙන් දකින හෝ අහන හෝ ගන්ධ සුවඳ හෝ රස හෝ ස්පර්ශය හෝ ධර්ම මේ ආරම්මන සම්බන්ධයෙන් මොකක් හරි වැඩක් ඒ වෙලාවට කරලා දෙනවා. ආන්නේ ඒ වැඩ කරලා දෙන මේ සිත් තේලියක් මේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ සිත් තේලියේ අරමුණට සම්බන්ධව වැඩ කරන්නට වැඩි ඉදිරිපත් සිත් අතරයි. අනිත් එක භවංගයේ සම්බන්ධ. අපි නැවත හිතමු භවංග, භවංග චලන, භවංග උපච්ඡේද එහෙම පතේ ඉවේ. මුක්තිය මූල චිත්තයේ භවංගය, භවංගයේ සෙලවී යෑම, මූල චිත්තයේ සෙලවී යෑම, භවංග චලනයේ මූල සෙලවිලා විදී යෑම, ආරම්මණයට අලුතෙන් ආපු පිටින් ආපු ආරම්මණයේ පැත්තට හිත හැරී යාම, ඊට පස්සේ ආරම්මණයට ස්පර්ශ වෙලා ආරම්මණේ දැනීම, ඊට පස්සේ දැනිච්ච ආරම්මණය ඉලි ගැනීම, බාර ගැනීම, ඒ පිළිබඳව විමසා බැලීම, විමසූ අරමුණ මෙයයි කියා තීරණේ දී යෑම, ඊට පස්සේ තීරණය වූ ආරම්මණය තිබෙනා වූ හොඳ වූ නරක විදීම, ඊට පස්සේ ඒහා සමාන සිත් එකක්
පිළිට ඇති වෙලා නැති විය. ඔන්න ඔය විදිහ තමයි තියෙන්නේ. මේ වචන ටික දැනගන්නවා වගේම තීරුමත් මේකෙන් කරන්නේ මෙන්න මේ වැඩේ. මේ වචනේ මෙහෙම තිබුණාට මේ ආරමුණ සම්බන්ධයෙන් මේ වැඩේ කරන්නේ. මේ වැඩේ කරන්නේ මේකෙන් කියලා අර පෙරහැරේ කසකාරයෝ ඉන්නවා, පන්දන්කාරයෝ ඉන්නවා, නටන අය ඉන්නවා, පෙරගානේ පෙරකාරයෝ ඉන්නවා, කරඬුව ගෙනියන අය ඉන්නවා, අලියත්නේ. අය වගේ මෙන්න මෙතන මේකයි වෙන්නේ මේ ආරමුණ සම්බන්ධයෙන් කියන එක අපි දැනගන්න. මේක ඔන්න මේ අද කියලා දෙන එකක්. ඒකට තේරෙනවා. දැන් අපි ඔය වචනයක් කිව්වා මේ වෙලාවේ තවත් මතක් කරලා දෙන්න හොඳයි. මේ චිත්ත කතාව, මේ සිත් පිළිබඳව කියන කතාව, චිත්ත වීදි කතාව පොඩි වේලාවකට අපි මේ මතකයෙන් බැහැර කරලා අපි ආපසු හැරී බැලුවොත් ඒ කියන්නේ අපි ආපු සිත් ගැන බලන්න. ඒ සිත් කොටට ගිහිල්ලා ආපහු හැරී බැලුවොත් එහෙම අපි ගොඩවල් දැනගත්තා ප්‍රධාන වශයෙන් ගොඩවල් පහක්. ගොඩවල් පහක් දැනගත්තා. මොකක්ද මේ ගොඩවල් පහ? අකුසල සිත් ගොඩ, අහේතුක සිත් ගොඩ, ඒ වගේම කාම සෝබන සිත් ගොඩ, රූපාවචර සිත් ගොඩ, අරූපාවචර සිත් ගොඩ, ලෝකෝත්තර වශයෙන් ගත්තයින් පස්සේ ඒකත් එක්කාසු කරයින් පස්සේ හයක් වුණා ලෝකෝත්තර සිත් ගොඩ. දැන් මේ කියන්නා වූ සිත් ගොඩවල් වල මේ ගොඩවල් හයේ තිබෙනවා හේතු තියෙන සිත්, හේතු නැති සිත්. හේතු නැති සිත් තියෙනවා 18ක්. අනිත් ඒවා ඔක්කොම හේතු තියෙන සිත්. මෙන්න මේ හේතු තියෙන සිත් තියෙනවනේ. අන්න ඒ හේතු තියෙන සිත් ඔක්කොම එක වෙලාවකට ඇවිල්ලා වැඩ කරන්නේ කොයි හරියද චිත්ත වීතිය. ආන්න ඒක අපි මතක තියාගන්න ඕනේ. ඒ අහේතුක නොවන සිත් වලට කියනවා ජවන් සිත් කියලා. ජවන් වල වැඩ කරන්නේ හේතු තියෙන සිත්. අහේතුක සිත් ජවන් වල වැඩ කරන්නේ නැහැ. ජවන් සිත් කියලා කියන්නේ අර කුසල් සිත්, අකුසල් සිත්. අහේතුක සිත් නෙවෙයි. හැබැයි අහේතුක සිත් පේලියේ ඉන්නවා. ජවන් වලට මුලින්. ඒ අවස්ථාවට ඇවිල්ලා. ඔන්න ඕකත් මේ මතකේ තියාගන්නකො. අපි ඔය ඉස්සරහදී තව ටිකක් අරගෙන ඔය උපමාවක් දෙකක් අරගෙන සිද්ධියක් දෙකක් විපරම් කරලා බලනකොට ඕක හරියයි. ඊළඟට අපි වෙන පැත්තකට හැරෙමු. ඒ තමයි සිත් පීලි කියවනේ. අපි ඇහෙන් රූපයක්, වර්ණයක් දකින්නකොට බලනකොට ඒකට කොහොමද හිත හැරීගෙන නැමීගෙන යන්නේ කියලා පාත් එක වැටෙන්නේ කියලා අපි ගිය සතියේ කිව්වා. ඒ පාරේ චිත්තක්ෂණ 17ක්, සිත් 17ක්, වාර 10ක් යෙදෙනවා කිව්වා. එතකොට මේ සිත් වලට වැඩ කරන්නට වර්ණ රූපයත් ඒ එක්තරා කාල ප්‍රමාණයක් චිත්තක්ෂණ 17ක පමණ කාලයක් හැදී වැඩි ඉන්නවයි කියන කතාවකුත් කිව්වා. අද මං මේ පින්වුතුන්ට මතක් කරන්න කැමති අලුත් දෙයක්. ඒ තමයි මේකේ තියෙනවා මේ අරමුණ ගොඩාක් ලොකු අරමුණු, පොඩි අරමුණු, ගොඩාක් පොඩි අරමුණු. හතරක් තියෙනවා අරමුණ. අපිට මේ දකින අරමුණ ගන්න තාලේ හැටියට මෙහෙම තියෙනවා. ගොඩාක් ලොකු අරමුණ එකක්. අනිත් එක තමයි ගොඩක්ම ලොකු නෑ හැබැයි ලොකුයි. ඒකට කියනවා ලොකු අරමුණ. ඊළඟට තියෙනවා පොඩි අරමුණ, ගොඩාක් පොඩි අරමුණ. ලොකුම අයියා, ලොකු අයියා. පොඩි මල්ලි, පොඩිම මල්ලි. බැලුවම් පස්සේ ඔය විදිහට තියෙනවා. ඒක මෙහෙමයි වෙන්නේ. චිත්ත වීතියක හැබැයි අපේ මේ අලුතෙන් මේවා ගැන හාරා අවුස්සන බලන ඒ වගේම පින්වතුන් හොඳට මේ අවධානයෙන් මේක අහගන්න. දන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තම් නැවත අපෙන් ප්‍රශ්න කරලා මේ මොකක්දයි කියලා විපරම් කරන්න.
නොදැනගෙන දැනුණා වගේ ඉන්න හොඳ නෑ. ඒක තමා මුලා කර ගැනීමක්. අපි උපරිමය යොදනවා මේකෙන් මේකේ දැනුම මේ පිඟුතුන්ට ග්‍රහණය කරගන්න උදව් කරන්න. අරමුණ කොහොමද තියෙන්නේ? ගොඩාක් ලොකු අරමුණ. පොඩි අරමුණ, ගොඩාක් පොඩි අරමුණ. ඒකේ ලොකුම අරමුණට කියනවා මෙහෙම අතිමහත් අරමුණ. ගොඩක් ලොකුයි. ඒ ගොඩක් ලොකුයි කියලා කියන්නේ හරියටම රූපය උපදිච්ච ගමම්ම සම්පූර්ණම චිත්ත වීතියකින් බය නැතුව කැත නැතුව චිත්තක්ෂණ 17ම ඒ චිත්තක්ෂණ 17ක චිත්ත වීතියකින් සම්පූර්ණ චිත්තක්ෂණ 17ක් ආයු ඇති ඒ රූපය ගිහිල්ලා විමසලා බලලා හරියට මීටරයක් දිග ලෑල්ලක් හරියට මීටරයකින් මැන්නා වගේ ගානට තියෙන්නේ. එහා පැත්තෙන් ආරම්මණයත් චිත්තක්ෂණ 17යි. ඒ වගේම ඒකට වැඩ කරන්න ගියේ ඒවත් චිත්තක්ෂණ 17කින් සම්පූර්ණ අල්ලන. ඔන්න ඔය වගේ සම්පූර්ණ අලුත් ආරම්මණය බය නැතුව කැත නැතුව දැනගන්න පුළුවන් ගතිය තියෙන ඒකට කියනවා අතිමහත් ලොකු ආරම්මණය කියලා. ඒකේ එවැනි චිත්ත වීතියක එවැනි සිත් පේලියක භවංග තියෙන්නේ එකයි. ඒ කියන්නේ ඒ අතීත භවංගය කියලා කියන්නේ පටන් ගන්නෙම එක භවංගයකින්. රූපය මතුවෙලා තස් ගාලා ඇහෙන් ඇවිල්ලා හරියටම භවංගේ වදිනවා. ඔන්න එතකොට එක භවංගයයි. එක භවංගයයි ඊට පස්සේ භවංග චලන භවංග උපච්ඡේද ඔන්න ඔය විදිහට තමයි ඔක යන්නේ. ඒ වගේන් තියෙන්නේ ලොකු ඇහෙන් පේන ආරම්භණය සම්බන්ධයෙන් ලොකු ආරම්මණය දකින චිත්ත වීති තියෙන එකයි. ලොකු අතිමහන්ත ආරම්මණය යක් ගන්න අතිමහන්ත ආරම්මන චිත්ත වීති තියෙන එකයි. ඒක දැනගන්න පුළුවන්. ඒකේ තියෙන අතීත භවංග එකයි. සමහර වෙලාවට මෙන්න මෙහෙම වෙනවා. මේ අරමුණක් හැදෙනවා. අරමුණ මතුවෙලා ඇවිල්ලා පළවෙනි භවංගේ වදිනවා. හැබැයි භවංගේට ඒ තරම්ම හරියට වැදුනේ නැහැ. දෙවෙනි භවංගෙත් වදිනවා. ඊට පස්සේ භවංග දෙකක හැප්පිලා තමයි තුන්වෙනි එකේ ඉඳලා තමයි ඔන්න පටන් ගන්නෙ මේ ආරම්මණයේ පැත්තට හැරිලා යන්නේ. ඒ කියන්නේ අපේ ඔය ගෙදර වල නිදාගෙන ඉන්නකොට උදේට ඇරවන්න ගියන් පස්සේ එකපාරක් කතා කරන හොඳටම නිදාගෙන ඉන්න එක්කිනාට කතා කරනවා මේ එකපාරක් ඇඟ හොල්ලලා මේ නැගිටින්න කියලා. එකපාරක් හොල්ලන. නැගිටින්නේ දෙපාරක් හොල්ලනවා. ආන ඒ වගේ මේ ආරම්මණය හරියට වදිනවා මේ භවංග ආරම්මණය පටන් ගත්තාන් පස්සේ භවංග දෙකක් යනවා. ඒ භවංග දෙකක් ගිහිල්ලා තමයි තුන්වෙනි භවංගේ ඉඳලා තමයි භවංගේ හෙල්ලෙන්නේ. ඒ කියන්නේ භවංගේ හෙල්ලෙනවා භවංග උපච්ඡේදනය වෙනවා. ඊට පස්සේ ඔන්න දිගට යනවා අර භවංග එම්බිදිලා ආරම්මණය පැත්තට යනවා. එතකොට චිත්තක්ෂණ දෙකක් විතර පරණ වෙච්ච අරමුණක්. ඒක නිසා ලොකුම හොඳ පහේ බ්‍රයිට් එකක් නෙවෙයි. ඒක නිසා ඒකට කියනවා ලොකුම අරමුණක් නෙවෙයි. ඒක ලොකු අරමුණක් විතරයි. ලොකුම නෙවෙයි. ඒක කියනවා මහත් අරමුණක්. අතිමහත් නෙවෙයි. සමහර වෙලාවට තියෙනවා ඔය අපේ ගෙවල් වල හොඳට ගිහිලා මේ රෑ වෙලා ඇවිල්ලා නිදාගත්තාන් පස්සේ රෑ වෙලා කල් රූප වාහිනිය බලලා රෑ වෙනකල් සංගීත බලලා රෑ වෙනකල් නාට්‍ය බලලා රෑ වෙනකල් පින්චර් බලලා රෑ වෙනකල් ඇවිදලා මහන්සිලා ඇවිල්ලා නිදා ගන්නයි. ඒවලන හොඳට නිින්ද යනවා. උදේට කතා කරන් පස්සේ එමෙ නැගිටින්නේ නැහැ. ඉතින් හොල්ලන්න ඕනේ දෙපාරක් තුන් පාරක්. දැන් තුන් පාරක් හොල්ල. එතකොට තමයි යන්තම් නැගිටලා ඉන්නේ. සමහර වෙලාවට මේ රූප ඇති වුණාම චක්කුද්්වාරය හරහා ඒක වදිනවා භවංගේ. හැබැයි භවංග 3ක් විතර යනවා. ගිහිල්ලා ඊට පස්සේ භවංග 3ක් ගිහලා 4 වෙනි එකෙන් තමයි හැදලා එන්නේ. එතකොට දැන් බලන්න මේ අරමුණ එළියේ ඉඳලා
භවංගයට ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ වෙන පළවෙනි භවංගයේම වදින එකට කියනවා අතිමහත් ලොකුම ලොකු චිත්ත වීතිය. ඒකෙන් හොඳට දැනගන්න පුළුවන්. සමහර චිත්ත වීතියේ තිබෙනවා භවංග දෙකක් හරි තුනක් හරි. ඒ වගේ අනිත් අඩු වෙනවා. කෙලවරෙන් අඩු වෙලා යනවා, සිත් වෙනස් වෙනවා. ඒ වගේ හරියටම ආරම්මණය මේ ටිකක් අඩුවට දැනෙන ගතිය තමයි ඒ වගේ චිත්ත වීතියකින් තියෙන්නේ. ඒ වගේ අතිමහන්ත ආරම්මණය තමයි ගියසතිය කිව්වේ. දැන් මේ මහා ආරම්මණය වල මෙහෙමයි තියෙන්නේ. භවංගයක් හෙල්ලුණා, භවංගේ උපච්ඡේදේ වුණා. ඊට පස්සේ පංචද්වාර අක්ඛ විඥාන සම්පජ්ජන සම්තීර්ණ උදපන ජවන් 7ක් ඊට පස්සේ ගිහිල්ලා සදාරම්මන නැතුව නිකන් ආයෙත් භවංගට යනවා. සමහර වෙලාවට භවංග යනවා. භවංග චලන උපච්ඡේදන ওই විදිහට ගිහිල්ලා සම්පටිච්චන සම්තීර්ණ වොත්තපන ජවන් 7න් ඔන්න කැඩලා යනවා. ඊට පස්සේ ඉවරයි. මෙන්න මේ විදිහට දැන් තියෙනවා කීයක්ද? චිත්ත වීති කීයක් හැදෙනවද? චක්කු මේ ඇහැ හරහා හොඳම ලොකු ඒ වගේ එකයි. හොඳම ලොකු ඒ වගේ එක චිත්ත වේ. ඒකෙන් හොද්දටම රූපේ පේනවා. සමහර ඒවා තියෙනවා ආලෝකය අඩු වුණයින් පස්සේ හරි මොකක් හරි ඒ අරමුණ දුරින් තියෙන්නේ, ඒ අරමුණ ලොකු නෑ, අඳුරු පහේ. ඒ වගේ අවස්ථාවේදී හරියට මේ බලන්න මේ බලා ගන්න ටිකක් මේ චක්කු විඤ්ඤාණයට යන්න එහෙම නැත්නම් චිත්ත වීතියක් ඒ සම්බන්ධයෙන් වැඩකරන්න වදින්නේ නැහැ. දැන් හරියට කියනවා නම් මේ හොඳට ඇඳගෙන පැනඳගෙන කෙනෙක් එනවා. අවුව තියෙන දවසක හොඳට පේනවා. එතකොට කෙලින්ම දැනගන්නවා, අඳුරා ගන්නවා මේ අහවල් එක්කෙනා කියලා. සමහර වෙලාවට නම් අඳුරු පහේ දවසක ඉතින් එනවා දුරින් හිතයි. දුරින් එනවා. පේනවා කෙනෙක් එනවා. හැබැයි හරියටම ග්‍රහණය කරගන්න බෑ, පොඩ්ඩක් වෙලා යනවා. මේක ග්‍රහණයකට තේරුම් ගන්න. ආන්න ඒ වගේ හිතුවන් පස්සේ මේ භවංග දෙකක් තුනක් විතර ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ පරක් වෙලා තමයි මේ දකින ආරම්මණයට වැඩ කරන්න හිත ගොඩ වෙන්නේ. ඒ වෙනකොට මේ දකින ආරම්මණයට පරණ වෙලා. ඒ කියන්නේ වයස ගිහිල්ලා. චිත්තක්ෂණ 17න් ටිකක් වයස ගිහිල්ලා. එතකොට තිබෙනවා මෙහෙම. ලොකු ආරම්මන චිත්ත වීති තියෙනවා දෙකක්. ලොකුම ලොකු ඒවා එකයි, ලොකු ඒ වගේ දෙකයි. ඊට පස්සේ තියෙනවා පොඩි ඒවා තියෙනවා. දැන් මේ පොඩි ඒ වගේ තියෙන්නේ ඒ වගේ වෙනසක් තිබෙනවා. ඒ වගේ භවංග වැඩි. ඒ වගේ තියෙන්නේ භවංග 4ක් තිබෙනවා. සමහර ඒ වගේ භවංග 5ක් තිබෙනවා. සමහර ඒ වගේ භවංග 6ක් තිබෙනවා, 7ක් තිබෙනවා, 8ක් තිබෙනවා, 9ක් තිබෙනවා. ඒ වගේ තියෙන්නේ චක්කු විඥානය. හැබැයි ජවන් දුවන්නේ. දැන් මේ පළවෙනියෙන් කියපු දෙවර්ගයේම ජවන් හොඳට තිබෙනවා. අරමුණ දැනගන්න පුළුවන්. මේ ඊට පස්සේ තිබෙනා ඒ වගේ දැන් අපි හිතමු මෙහෙම. ඔන්න සමහර අයට උදේට ගිහිල්ලා කතා කරනකොට හොල්ලනවා. හොල්ලලා කතා කරනවා දෙපාරක් හෙල්ලුවා නෑ, තුන් පාරක් හෙල්ලුවා නෑ කියා. ඔය ආයෙත් මොකද කරන්නේ? මේ නැගිටින්නේ නෑ. ඉතින් කියලා ඕම ආයෙත් අනිත් පැත්තට හැල්ලුවා නිදි. ඔහොම තියෙනවනේ. මේ සමහර අරමුණු තියෙනවා භවංගේ ගිහිල්ලා වැදුනට වදිනවා. පාරවල් දෙපාරක් වැදුනා, තුන් පාරක් වැදුනා, හතර පාර ඒ වුණාට මේක නැගිටින්නේ. ඒ කියන්නේ ඒක හැබැයි මම මේ විදිහට කිව්වට ඒකේ පරණ වෙලා තිබෙන ආරම්මණය පරණ වෙලා. දැන් සමහරට තියෙනවා ආරම්මණය චිත්තක්ෂණ 3ක් විතර පරණ වෙලා. 4වෙනි එකේ තමයි ගිහිල්ලා වදින්නේ. ඊට පස්සේ තමයි භවංග චලන උපාචේද පංචද්වාරාවන චක්කු විඥාන සම්පටිච්ඡන වෙනවා, සම්තීර්ණ වෙනවා. ඊට පස්සේ ජවන් යන්නේ වොත්තවන වෙනවා, තීරණය මෙහෙමයි මෙහෙම. ඊට පස්සේ ආයෙ ඒ වුණාට ගන්න බෑ. ඒක මේ රහ විඳින්න බෑ. දැන් සමහර වෙලාවට මෙහෙම තියෙනවා ඔය ලෙඩ්ඩු ඉන්නෝනේ. ඒ ලෙඩ්ඩුන්ට කවනවා. ඒගොල්ලන්ට කටේට බත් දැම්මට හපාගෙන ගිල ගන්න බෑ, ආයෙත් ඉරියට දානවා. අන්න එහෙම එකක් තියෙනවා. දැන් මේ ජවන් තිබෙනවා නම්
හරියට ආරම්මනේ නිකන් හොඳට හපලා කන්නා වගේ හොඳට විඳින්න පුළුවන්. ජවන් තියෙනවනේ. අර මුලින් කියපු ඒ වගේ හොඳට තියෙනවා. ජම් කියන සිත් තියෙනවා. පණ ඇති, බල ඇති. ටිකක් ඕජාව තියෙන, දඟලන්න පුළුවන්. ඒ හැඩවැඩ තියෙන ජවන් සිත් වැඩ කරනවා. ඒ ජවන් සිත් වැඩ කරන්නේ වර්ග දෙකයි. ඒ කියන්නේ හොඳම ලොකුම චිත්ත වීතියක ජවන් හොද්දට පොහොර ඇතුව තියෙනවා. ඒ වගේම හොඳම ලෝකයේ ඊළඟට ලොකු චිත්ත වීතිය මහන්තාරම්මන චිත්ත වීතිය දෙකෙත් තිබෙනවා ජවන්. ඒක නිසා මේ චිත්ත වීති තුනෙන් ආරම්මණයක තිබෙන ඒ කියන්නේ දර්ශනයක තිබෙන ඊළඟට සද්දයක තිබෙන හොඳට දේවල් දැනගන්න පුළුවන්. දැන් මේ කියන්නේ එක ආරම්මණයක් සම්බන්ධයෙන් හිතමු චක්කු ద్వාරික කියලා. දැන් මේ චිත්ත වීති තුනෙන් ලොකු චිත්ත වීතියෙන් හරි ලොකු චිත්ත වීතියෙන් හරි මේ තුනෙන් යම් කිසි දෙයක් දැනගන්න පුළුවන්. හැබැයි මේ අනිත් චිත්ත වීති වල පොඩි චිත්ත වීති වල අර ඇඟ හොල්ලලා කතා කරාට නැගිටින්නේ නැති කෙනා වගේ ආරම්මණය ගිහිල්ලා වදිනවා චක්කු විඥානයකුත් පහළ වෙනවා තීරණය කරාට ජවන් දුවාගෙන ආරම්මණය විඳ ගන්නට බෑ. ඒක නිසා ඒක නිකන් තීරණය වුණා එහෙම ආයෙත් යනවා. හැරෙනවා නැගිටින්න කියලා නැගිටින්න ඇද අනිත් පැත්තට පෙරලා නිදා ගන්නවා. සමහර වෙලාවට මේ නැගිටින්න ගිහිල්ලා පොඩ්ඩක් හරි හැරිලා නිදා ගන්න අයත් ඉන්නවා. සමහර වෙලාවට ඔය නිකන් කේන්ද්‍රී ගාලා එහෙමම මොකක්වත් වෙන්නේ නැතුව ඉන්න අයත් ඉන්නවා. ඔන්න ඔය විදිහට උනනම් එහෙම වෙන්නේ ඇයි? මෙහෙමයි. චිත්තක්ෂණ එකක්වත් පරණ නැතුව අලුත්ම එකක් වැදුනයින් පස්සේ හොඳට ගන්නවා. එක චිත්තක්ෂණයක් පරණ වෙලා එනකොට චිත්තක්ෂණ දෙකක් පරණ වෙච්ච ආරම්මණයක් වදිනකොට ටිකක් ඔය ඒකෙත් ගන්න පුළුවන්. හැබැයි කියන්නේ චිත්තක්ෂණ 4ක් 5ක් 6ක් 7ක් විතර පරණ වෙච්ච මේ අරමුණු තියෙනවනේ බාහිර එව්වා. මේ හරියට තේරුම් ගන්නට බාර ගන්නට බෑ. ඒ වගේ ඒවා නිකම් පරණ වෙලා බාල වෙලා. හැබැයි ඒවා භාගයක් වගේ දැනගෙන ඒවා එහෙමම හරියට තේරුම් ගන්න නැතුව විඳ ගන්නට බැරුව අතෑරලා යනවා. එහෙම එකක් තියෙනවා. අපේ අතින් අල්ලන්න නම් යමක් හොඳට ඇඟිලි පහට අහුවෙන්න ඕනේ. එතකොට තමයි අපිට වැටෙන්නේ නැතුව අල්ලන්න පුළුවන්කම තියෙන්නේ. සමහර වෙලාවට තියෙනවා ඒ වැටෙන්න ගිහිල්ලා කොහොම හරි අහුවෙන ඒවාක් තියෙනවා. සමහර ඒවා තියෙනවා අපේ අතේ වැදුනට අතෑරලා යනවා. ඒ කියන්නේ අතට ආවා. ඒ උනට හරියටම අල්ල ගන්න බෑ අතෑරලා යනවා. ඔය වගේ චිත්ත වීතියක් හැටියට ගණන් ගත්තට ආරම්මණය ආවා අතේ වැදුනා හැබැයි ගිලිහිලා ගියා. ඒක හරියට අල්ල ගන්න බැරි වුණා. ආන්න ඒ වගේ චිත්ත වීති තියෙනවා 6ක්. ඒවට කියනවා පොඩි චිත්ත වීති කියලා. ඒ කියන්නේ පරිත්තාරම්මන චිත්ත වීති කියලා. ඔහොම දේවල් වෙනවා. අපිට සමහර බලන්නකෝ හිතලා මෙහෙම සමහරලාට නිකන් හුත්තට පේනවා. සමහරට පේන්න ගිහිලා නැතිද? සමහරට පෙරුණා වගේ. හැබැයි පෙන්නලා නැහැ. පේනවා වගේ මතකයක් තියෙන හැබැයි පෙන්නලා නැහැ. ඒ කියන්නේ ජවන් දුවව ගන්නට බැරි වෙලා. චක්කු විඥානයක් විතරක් පහළ වෙලා තියෙනවා. ආන්න ඒ වගේ චිත්ත වීති වලින් සිද්ධ වෙන්නේ චිත්ත වීතියක් ගණන් ගන්න පුළුවන්. හැබැයි ආරම්මණය සම්පූර්ණ විඳ ගන්නට රස විඳින්න බෑ. ඔන්න එතකොට දැන් චිත්ත වීති කීයක් කිව්වද? අතීත ආරම්මන චිත්ත වීති එකයි හොඳම ලොකු පහේ ඒවා. ඊට පස්සේ මහත් ආරම්මන ලොකු ආරම්මන චිත්ත වීති දෙකයි, පොඩි චිත්ත වීති 6යි. එතකොට කීයක් වෙනවද? 9ක් වෙනවා. තවත් තියෙනවා චිත්ත වීති 6ක්. ඒවා පොඩිම පොඩි. අර පොඩි ඒවටත් වඩා පොඩි. ඒකේ වෙන්නේ මෙහෙමයි. ඒකේ යනවා භවංග හරියට පරණ වෙලා. හරියට භවංග යනවා 10ක් විතර. 10ක් විතර පරණ වෙලා. භවංග 10 කියන්නේ මේ භවංග 10ක් කියලා කියන්නේ චිත්තක්ෂණ 10ක් නේ. චිත්තක්ෂණ 10ක් පරණ වෙච්ච නිකම් මේ ආරම්මණයක නිකන් අර වලිග වගේනේ අහුවෙන්නේ. ඉතින් අල්ලගන්න බෑනේ. වෙන්නේ ආරම්මණය ගිහිල්ලා අර බාල පරණ වෙච්ච
මැරීගෙන යන දුර්වල වෙච්ච මේ ආරම්මණය අර භවංගේ ගිහිල්ලා වදිනවා වැදුනට භවංගේ හෙල්ලිලා නැගිටගෙන එන්න බෑ ආයෙත් භවංගේ චලනයවත් වෙන්නේ නැහැ ආයෙත් භවංග යනවා. එහෙම එකක් තියෙනවා. ඊළඟට ඒ වගේ තියෙනවා චිත්ත වීති 6ක්. සමහර ඒවාගේ තියෙන්නේ මේ හෙල්ලෙන එක ගතිය විතරයි. දැන් බලන්න මේ මෙහෙම වෙන්නේ ඇයි කියලා. හීනයක් අරගෙන බලන්නකො. ඒ හීනේ සමහර වෙලාවට මේ සමහර හීන තියෙනවා උදේ පාන්දරට හොඳට මතකයිනේ. හරියට මතකයි. කෙනෙකුට විස්තර කරලා කියන්න පුළුවන්. මෙහෙමයි කෑලි ඔක්කොම ෆීචර්ස් හොඳට මතකයි. ඒ කියන්නේ හීනේ වුණත් හොඳට මේ අහුවෙලා මනසට. අපි හැබැයි කතා කරන්නේ පංචද්වාරාවජන චිත්ත වීතියක් ගැන. හැබැයි මේක උදාහරණයක් උපමාවකට පමණයි පාවිච්චි කරන්නේ. සමහර ඒවා තියෙනවා මේ නිකන් හීනයක් දැක්කා නොදැක්ක මෙහෙම එකක් පේරුණා නොපේරුණා වගේ නිකන් මතකයක් තියෙනවා. ආන්න ඒ වගේ තියෙන්නේ අර ජවන් එහෙම දුවවා ගන්නට බැරි අඩු බල. ඒක නිසා හොඳට ජවන් දුවන චිත්ත වීති තියෙන 3යි. අනිත් ඒ වගේ පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන වශයෙන් කියන තියෙනවා මේ චිත්ත වීති තව තියෙනවා 12ක්. ඒවට එක එක මට්ටම් තියෙනවා. ඒ වගේ මේ හරියට අරමුණ ගන්න බෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඇහෙන් පමණක් චිත්ත වීති යනවා. ඇහෙන් පමණක් යනවා චිත්ත වීති 15ක්. ඒ රූප ආරම්මණයක් සම්බන්ධයෙන් චිත්ත වීති ගන්න පුළුවන් 15ක්. ඒ 15න් හොඳම පළවෙනි වර්ගයේ චිත්ත වීතියක තමයි රූප ආරම්මණය දකින්නේ පේන්නේ. ඊළඟට දෙවෙනි එකෙමුත් තරමක් පේනවා. තුන්වෙනි එකේ ඉඳලා බලය අඩුයි. හැබැයි යම්කිසි සංඥාවක් තියෙනවා. ඊළඟට කනෙමුත් ගන්නවා ඔය වගේ. කනේ සමහරට සද්ද වදිනකොට හොඳම හොඳ පණ ඇති. හොඳට පොහොර තියෙන අලුත් මේ සද්දයක් සම්බන්ධයෙන් හොඳ චිත්ත වීතියක් කට කරන එක හොඳට එනවා. හොඳට මතකයි. දෙවෙනි එකේ තුන්වෙනි එකත් හොඳයි. කනට සම්බන්ධයෙන්ුත් සද්දේ සම්බන්ධයෙන්ුත් පාවිච්චි වෙන වැඩ කරනවා ලොකු ආරම්මෙන් චිත්ත වීතියක්, මහන්තාරම්මන නමින් චිත්ත වීති 2ක්, පරිත්තාරම්මන චිත්ත වීති 6ක්, අති පරිත්ත කියලා බොහොම පොඩි ආරම්මන චිත්ත වීති 6ක්. ওই විදිහට 15ක් වැඩ කරනවා. අපි බලමු මේක තව ටිකක් ඉස්සරහට. ඊට පස්සේ නාසයේ සම්බන්ධයෙන් චිත්ත වීති ওই විදිහට වැඩ කරනවා 15ක්. දිව සම්බන්ධයෙන් චිත්ත වීති 5ක්. ඊළඟට කය සම්බන්ධයෙන් ওই විදිහට චිත්ත වීති 15ක් වැඩ කරනවා. ඉතින් මේ 15න් දැන් ඔය අපි මෙහෙම අහනවානේ සමහර වෙලාවට ඔන්න හොඳට මේ කපුටෙක් කෑ ගහනවා. කපුටෙක් කෑ ගැවුම් පස්සේ මේ පළවෙනිම හොඳට කපුට කෑ ගන්නකොටම සද්දය ආපු එක හොඳට කාක්කෙක් කෑ ගැවුවා කියලා ඔන්න තේරුම් ගන්නවා. සමහර වෙලාවට පළවෙනි එකෙන් දෙවෙනි චිත්ත වීතියෙන් තුන්වෙනි චිත්ත වීතියෙන් කියලා කියන්නේ ඒ කපුටගේ සද්දය හොඳටම අමුවේ අලුත් පිටම කනේ ගිහිල්ලා වැදුනා. ඒකින්ද රූපය හොඳට තේරුම් ගන්නවා. හැබැයි ඊළඟ එකේ ඉඳලා මේ අමාරු මොකක් කපුටේ කෑ ගැහුවා නේද? ඒක හෝන් එකක්ද? ඒ වගේ ආන්න ඒ වෙන්නේ මොකද්ද? නිකන් හැඟීම සංඥාවක් මතුවෙනවා. ඒක හරියට ඒ සද්දය හොඳට පණ ඇතුව මේ හිතට අහුවෙලා නැහැ. ඒ චිත්ත වීතියට දැනෙලා නැහැ. පස්සේ යනකොට නිකන් මේ කෙනෙකුට කියන්න පුළුවන් මේ මොකක් හරි සද්දයක් කපුට කියලා තේරෙන්නේ නැහැ. මොකක් හරි සද්දයක් ඇහුණා වගේ අන්න එහෙම කතා කරන අවස්ථාවේ. ඒ කියන්නේ ආරම්භණයේ යන්තම් රිංගගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි අහුවෙලා නැහැ. පොඩි සංඥා පොඩ්ඩක් වගේ විතරක් ඇති වෙන. ওই වගේ අවස්ථාවල් ඇති වෙන්නේ ඇයි මේ චිත්ත වීති කෙරුවාවේ තිබෙනා වූ වෙනස්කම නිසා. ඒ කියන්නේ ඒකේ තිබෙනා වූ රහණය කර ගැනීමට තිබෙනා වූ බලවත්කම සහ පුළුවන්කම සහ බැරියාවෙන්දයි. ඒක නිසා සමහර චිත්ත වීති තිබෙනවා හොඳට ගන්න පුළුවන් ආරම්භනේ, සමහර චිත්ත වීති වෙනවා මේ ඒ වගේන් ඒ තරම් වැඩි යමක් කරගන්න බෑ. මෙන්න මේ විදියට මේවට කියනවා චිත්ත වීති පංචද්වාර ආවර්ජනීක චිත්ත වීති තියෙනවා. ඇහැ සම්බන්ධයෙන් වැඩ කරනවා පේලි 15ක්.
කන සම්බන්ධයෙන් චිත්ත පේලි 15ක්. නාසය සම්බන්ධයෙන්, දිව සම්බන්ධයෙන්, කය සම්බන්ධයෙන් ඔය විදිහට 15 වැඩ කරනවා. මේ ස්ථාන පහේම මේ පේලි 15න් පළවෙනි 3 තමයි හොඳට පණ ඇතුව තිබෙන්නා වූ හොඳට ජවන් දුවන චිත්ත වීති. ඒවට කියනවා අතිමහන් ආරම්මන චිත්ත වීතිය. එහෙම නැත්නම් මහත් වූ චිත්ත වීතිය කියලා. මං දැන් මේ කතාව මේ අතනින් නවත්තලා මං කැමති ඊට ඉස්සරහට යන්න ඉස්සර වෙලා මේ කියාපු ටික මේ පින්තුන්ට තේරුණාද? අහුණාද? දැනුණාද? මේකේ මොකද්ද හිතුනේ? මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? මේ ගතිය දැනගෙන අපි ඉස්සරහට යමු. ඒක නිසා මේ වෙලාවේ මම පොඩි වෙලාවකට හැම එක්කිනාටම ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙනවා. හැම එක්කිනාම කරුණාවෙන් මේක දැනගැනීමේ පරමාර්ථයෙන් ප්‍රශ්න ගොනු කරන්න සෑම දිනාටම තෙරුවන් සරණයි. මේක හොඳට හිතට වැදුනායින් පස්සේ තමයි ඊළඟට යන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාරණාස. තෙරුවන් සරණයි හොඳටම එහෙනම් සාකච්ඡාවට එකතු වෙන්න කරුණාකරලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට මුලින්ම මේ අද කතා කරපු දේ නෙවෙයි අර මේ චිත්ත වීතිය ගැන කතා කරන වෙලාවේ ස්වාමීන් වහන්සේ දැන් ඇහෙන් රූපයක් දකිනකොට ඒ රූපේ ජීවිත කාලය චිත්තක්ෂණ 17යි කියලා කිව්වා. මෙතන රූපේ කියලා අපි මෙතන අදහස් කරන්නේ මේ උපාදාය රූපේද මේ කියන්නේ වර්ණ උපාදාය රූපේ ගැනද මේ කතා කරන්නේ. මොකද ඇහැට එනම් වදින්නේ රූපේ විතර නම් මෙතන කතා කරන්නේ උපාදාය රූපේ ගැන විතරද නැත්නම් මේ උපාදාය රූපේ තියෙන ලක්ෂණෙමද අනිත් හැම රූපයකම තියෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න සරණව තේරුම් ගන්න. ඒකේ මෙහෙමයි. අපිට මේ රූපයක් ගත්තයින් පස්සේ අපි හිතමු මේ වඩේ එකක් කියලා හරි ටොපි එකක් කියලා හරි ගත්තයින් පස්සේ අපේ ඇහැට පේන්නේ ඒ වඩේ එකේ හයියවත් ඒකේ උණුහුමවත් ඒ වගේම ඒකේ තිබෙනා වතුර ගතියවත් නෙවෙයි. ඒකේ තියෙන සුවඳත් ඇහැට දැනෙන්නේ නැහැ. ඒකේ රහත් ඇහැට දැනෙන්නේ නැහැ. වෙන මොකවත් දැනෙන්නේ නැහැ. ඒකේ තිබෙනා වූ වඩේ එකේ පාට විතරයි. ඒක නිසා ඒකේ වර්ණය කියලා කියන්නේ උපාදාය රූපේ පමණයි. ඒක මහත්යා පාවිච්චි කරපු නිසා පමණයි මම මේ වචනේ පාවිච්චි කළේ. ඒක නිසා වර්ණ රූපේ පමණ සම්බන්ධයෙන් පමණයි ඔය අපි හිතමු වඩේ එකක් ගත්තයින් පස්සේ ඒ වඩේ එකේ වර්ණය දැනගන්න සිත්පේලියක් යනවා. ඒ සිත්පේලියෙන් ඒකේ වර්ණේ පමණක් දැනගන්නවා. ඒ සිත්පේලියේ ඒ වර්ණය හිතට අල්ලා දෙන්න අවශ්‍ය අංග උපාංග හැටියට යම් අවස්ථාවල සිත් ටිකක් ආවා. ඒ පේලිය ඒ විදිහට වැඩ කරා. ඊට පස්සේ මේ වඩේ එක මහත්යා කනවා නම් ඊට පස්සේ මේ අතට ගන්නවනේ. අතට අරගන්නකොට ඇති වෙන්නේ සෝත විඥාන චිත්ත වීතියකුත් නෙවෙයි. ගහණයකුත් නෙවෙයි. රසයකුත් නෙවෙයි. එතකොට ඇති වෙන්නේ කාය විඥානික චිත්ත වීතියක්. ඒකෙන් කරන්නේ මොකද්ද? වඩේ එකේ තිබෙනා වූ තද ගතිය හරි මොලොක් ගතිය හරි රස්න ගතිය හරි දැනගන්න සිත් පෙළක් යනවා. ඒ සිත් පෙළ ගිහිල්ලා ඒකේ තියෙනවා භවංගයක්, චලන, උපච්ඡේද, පංචද්වාරා වචන, කාය විඥාන, සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන, ජවන ගිහිල්ලා හොඳට මෙලෙක් හොඳයි කණ්ඩ පුළුවන් එකක් කියලා හොඳට ඔන්න තව චිත්ත වීතියකින් දැනගන්නවා. මේ ඒක කාය ద్వාරික චිත්ත වීතිය. ඒකෙන් ඒකේ මේ වඩේ එකේ මොලොක් බුරුල් ගතිය දැනගන්න. දැන් එතකොට එක චිත්ත වීතියකින් වඩේ එකේ පාට දැනගන්න. තව අතට ගන්නකොට ඒකෙන් කායද්්වාරික චිත්ත වීතියකින් ඒකේ තිබෙනා වූ තද මොලොක් කුණුසුම් ගතිය දැනගන්න. ඊළඟට මහත්යා කටගාවට ගේනවා. හරි සුවඳයි. අන්න ඊළඟට යනවා මොකද්ද? ගාහන ద్వාරෙන් යනවා චිත්ත වීතියක්. ඒකෙත් හොඳට අහු වෙනවා. ඒ වඩේ එකේ තියෙන සුවඳ විතරයි එතනින් ගන්නෙ. කායද්්වාරික චිත්ත වීතියෙන් ගත්තේ ඒකේ රළු බුරුල් තද ගතිය, උණුසුම් ගතිය. ඇහින් ගත්තේ පාට ගතිය.
දැන් කට ගාවට කිට්ටුවට නාසයට වදිනවනේ. කටට තාම ගිහිලා නැහනේ. ඒකින්ද ගාහනද්වාරික චිත්ත වීතියක් යනවා අතීත භවංගයක් එක්ක අතීත ගන්ධේ ගිහිලා භවංගේ වදිනවා. වැදිලා භවංග චලන උපච්ඡේදනය වෙලා ඊට පස්සේ පංචද්වාරාවජන වෙලා ඊට පස්සේ අර මේ ඇති වෙනවා ගහන විඥාන ඊට පස්සේ සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන ජවන් ගිහිලා ඔය චිත්ත වීතියකින් ඔන්න ඔකේ තිබෙන අර සුවඳ ටික විඳ ගන්නවා. දැන් ඔන්න කටට දානවා. කටට දාගන්න කොටත් කාය විඥාන චිත්ත වීතියක් යනවා. ඒ කියන්නේ එතනත් හපනවනේ. එතකොට මේක හැපෙන වඩේ එක අර දිවේ හැමතැනම පැතිරිලා යනවා. පැතිරිලා යනකොට ජීවහා විඥාන චිත්ත වීතියක් ඔන්න රස විඳීම් වශයෙන් යනවා. එතකොට එහෙම යනවා. මහත්තයා මේ ඔය වඩේ එක ටිකක් හොඳට හපනවා කර ගාලා මේ ඔය තියෙන පොත්තත් එක්ක. එතකොට හොඳට හපන්න පුළුවන්. එතකොට සෝත විඥාන චිත්ත වීතිය යනවා. දැන් බලන්න මේක ගත්තේ කොහොමද කියලා මේ වඩේක සම්පූර්ණ 5 තැනකින්නේ කාලා තියෙන්නේ. 5 තැනකින්ම තමයි මේ මොහමුද ඉන්නවා මේ සතෙක් මොකಾದ ඒකට කියන්නේ මේ අර වැල් වගේ තියෙන මේ වැල් වගේ තියෙන එයාගේ මේ අන්න බූවල්ලා. එයා දානවා තමන්ගේ අඬු ටික ඔක්කොම දාලා අල්ල ගන්නවා. අන්න ඒ වගේ දැන් මේ වඩේ එක දිහා ගත්තන් පස්සේ චිත්ත වීතියක් එළුවා මේ දර්ශනය සම්බන්ධ වර්ණයට. චිත්ත වීතියක් දිග දැම්මා එළුවා මොකද්ද මේ කාය විඤ්ඤා ඒ කියන්නේ ඒකේ තිබෙන තද මොලොක් බුරුල් ගතිය දැනගන්න. තව චිත්ත වීතියක් එළුවා නායසයට කිට්ටු කරන සුවඳ සම්බන්ධයෙන්. ඊට පස්සේ හපල කනකොට රස විඳීම් සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒක හපොට ඒ සද්දේ සම්බන්ධයෙන්. ඒකෙන් මේකෙන් ගිහිල්ලා චිත්ත වීති වර්ග 5කින් තමයි මේක හොඳට අල්ලගන්නේ. ඉතින් අර අපි කියනවනේ සූත්‍රවල උපාදාය වෙනවයි කියලා, උපාදාන වෙනවා කියලා. ඉතින් මෙහෙම වෙනකොට උපාදාන නොවේ තියෙයි. අපි ඉස්සරලා සාමාන්‍යයෙන් කතා කරන එක සිතක් යනවා කියලා මේක වැඩ කරනකොට යන්නේ ඔය අතිමහන්තාරම්මනාරේ මහන්තාරම්මනාරේ චිත්ත වීතියකට වැටුනොත් එහෙම ආය ගොඩ ඒකේ හොද්දටම කනවා කියලා මේක. ඒක නිසා ඇහෙන් ගන්නේ උපාදාය රූපය පමණයි. ඔය විදිහට තේරුම් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. තවත් පුළු තියෙනවා නම් කියන්න. තේරුම් සරණයි. පසුවට අහන්න බ්‍රෝණ මහත්තයා. හරිනක කතා කරන්න. හරි මහත්තයා ඉස්සර ප්‍රශ්නයක් ඒවා එන්න කතා කරන්න. තේරුම් සරණයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනුනේ දැන් අපි ඇහෙන් දැකපු වඩේක කන්නේ නැතුව අපි රස විඳින්නේ මේ චිත්ත වීතියක් යනවද ඒ කොහොමද යන්නේ කියන එකයි ස්වාමීන් වහන්සේ. වර්ණේ දැකීම වශයෙන් පංචද්වාරාවක අපිට ඒකේ වර්ණ දැක්කොත් එහෙම මේ ඒ පංචද්වාරාවල චිත්ත වීතියකින් තමයි වර්ණේ ග්‍රහණය කරගන්නේ. තව තියෙනවා ඒකට සිද්ධ වෙන එකක්. ඒක මම කියන්නම් පස්සේ හැබැයි මේ අහපු ප්‍රශ්නෙට උත්තරේ හරිද කියලාත් මට යන සැකයි. ඒක අහපු එක එහෙමමද කියලා ආයෙත් අහන්න පුළුවන්ද? මේකයි ස්වාමීන් වහන්සේ දැන් අපි ඇහෙන් දකින්න එක වෙනත් ආයතනය වලින් ගන්නවා වගේම අපිට දැනෙනවා. අපි හිතමු දැන් වර්ණයයි හැඩයයි දැක්කට ඒකේ ඝනකමක් ඒකේ රසයක් එහෙම අපිට දැනෙනවා. ඒ කොහොමද කියලායි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ. ඒක වෙන්නේ නම් වෙන විදිහකටයි මම හිතන්නේ. ඒක ඩිංගක් කල් දාමු දෙයකට උත්තරේ දෙන්න මම එනවා ඒකට. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි තේරුවන් සරණයි. තේරුවන් සරණයි. දැන් විශේෂයෙන්ම අද දවසේදී සාකච්ඡාවට ස්වාමීන් වහන්සේ අපිට මුලින් කියා දීපු කාරණාව ස්මතු ඒ දේවල් තව තේරුම් ගැනීමට සඳහා උපකාර වෙන විදිහට අපිට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තවත් කට්ටියට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැන් මේ කෙනෙක් දැන් වයස ගියාම එහෙම ඇහෙන්නේ නැතුව යනවා. ගොඩක් වෙලා කතා කරන්න ඕනේ. සමහරලාට මත්පිති වාගේ දේවල් මත්ද්‍රව්‍ය එහෙම බීලා ඉන්නකොටත් ඒ වාගේ දේවල් සිද්ධ වෙනවා. කතා කරලා තමයි යම් කිසි දෙයක් දන්නන්න ඕනේ. ඒකට හේතුව මේ කායික ඉන්ද්‍රියවල තියෙන දුර්වලතාවයද නැත්නම් මේ මට දැනගන්න ඕනකම තියෙන්නේ භාංගය කියන එක මේ වයසක යනවත් එක්ක හරි ඇඟ දුර්වල වෙනකොට ඒකත් දුර්වල වීමක් ඒකේ තියෙනවද නැත්නම් එකම විදිහටද පවතින්නේ කියලා. තේරුවන් සරණයි.
ඒකේ තියෙන්නේ මෙහෙමයි. අපේ තිබෙනවා මේ අපේ බාහිර ආරම්මන ගැනීමට උපකාර වන්නා වූ ප්‍රසාද පහක් තියෙනවනේ. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද. මේවා ඇවිල්ලා රූප. භවංගේ වෙනසක් වෙන්නේ නැහැ. භවංගයේ මිනිස්යාගේ භවංගේ උපන්නා වූ දවසේ ඉඳලා මැරෙන කල්ම ඒ භවංගයේ ඒ ලෙවල් එකේ ඒ මට්ටමේ ඒ විදියමයි. භවංගය මේ ලෝකේට කෙලින්ම සම්බන්ධ නැති නමුත් මූල චිත්තයක් හැටියට ඉන්න හින්දා මේ ඒකේ ඒ විදිහටමයි තියෙන්නේ. හැබැයි මේ මිනිස්යාගේ භවංගයේ එක විදිහට වුණාට ලෝකේට මේ භවංගයේ බිඳගෙන යන්න තියෙන්නේ වෙන විදියකටයි. ඒ කියන්නේ කර්මයෙන් හැදිලා තිබෙනා වූ ප්‍රසාද රූපයක් හරහා. ඒ ප්‍රසාද රූපය සමහර වෙලාවට මේ ඒකේ තිබෙනා වූ ශක්තිය මැරෙන්නේ නැහැ. නැතිම වෙලා යන්නේ. හැබැයි යම් අවස්ථාවලදී වීක් වෙනවා. ඒකේ ශක්තිය වැඩ කරන ශක්තිය දුබල වෙනවා. ප්‍රසාද ගතිය තිබෙනවා. ප්‍රසාද ගතිය තිබුණට හරියට ඒ අන්න ඒකට තමයි කියන්නේ මේ ඉන්ද්‍රිය දුබලත්වයටපත් වෙනයි කියලා. තියෙනවා. හැබැයි හරියට ඒවා මේ දුර්වල වුණායින් පස්සේ අර බාහිර තිබෙනා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හරියට අල්ලගන්න බෑ. එහෙමත් වෙනවා. සමහර වෙලාවට තිබෙනවා ගිලංකම නිසා වෙනවා, දුර්වල වෙච්ච නිසා වෙනවා, බාහිර තිබෙනා වූ ආරම්මණය අපි හිතමු හොඳටම නිරෝගිමත් මිනිස්සෙක් හොඳට ඇහැට පේනවා, පේන ඇහෙන තියනවායි කියලා. ඒත් සමහර වෙලාවට සද්දේ අඩුපාඩුකම් තිබෙනවා. ඊළඟට දර්ශනීය අඩුපාඩුකම් තිබෙනවා. ඊළඟට අපි හිතමු මෙහෙම එකපාරම මොකක් හරි වෙනත් වැඩක යෙදිලා අවුවේ ගිහිල්ලා ආපු වෙලාවකට ඒ වගේ යම් හේතු හින්දා මේක මේ තිබෙන්නා වූ වර්ණේ ග්‍රහණය කර ගැනීමේ අපහසුතාවයන් තියෙනවා. වයසට ගියන් පස්සේ වෙන්නේ මේ කර්මයෙන් හැදිච්ච රූපයෙන් නිර්මාණය වෙලා තිබෙන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ මැරිලා නැහැ, නැති වෙලා නැහැ. හැබැයි ඒකට ග්‍රහණය කර ගන්නා වූ ගති ශක්තිය එකපාරම කරගන්න බැරි අවස්ථාවක් තියෙනවා. එතකොට තමයි සමහර වෙලාවට ඔය ඒ වයසක අයට දෙපාර තුන් පාර කියවන්න වෙන්නේ. ඒ වගේම ළඟට කරලා කියන්න වෙනවා. ළඟට ගියන් පස්සේ මේ පේන්න නම් ළඟටම යන්න ඕනේ. ආන්න ඒ වගේ සිද්ධ වෙන්නේ ඒකයි. අනිත් එක අර මේ සිහිය නැති කරාන් පස්සෙත් වෙනවනේ එකක්. දැන් අපි අපේ ජීවිතයේ මේ ඔක්කොම පංච ඉන්ද්‍රිය ධර්මයන්ම අපේ ඇඟට එකට බැඳිලා සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා එළියට එනකොට ඒ හරහා තමයි මේ මනස එන්නේ. ඒ වගේ ඒ බාහිර තිබෙන ආරම්මණයක් ඇතුළට ගන්නට හරියට channel එකක් හොඳට තියෙන්න ඕනේ. ඒව හොඳට පේන්න තියෙන්න ඕනේ. හොඳට හිතලා බලන්නකෝ මෙහෙම. දැන් මේ මහත්ලාගේ ගෙදර ජනෙල් වල වීදුරු වලින් වටපිටාව පේනවා. එතකොට වටපිටාව පේනකොට හොඳට පේනවා යන මිනිස්සු, වාහන, ගස් කොළන් හොඳට පේනවා. එතකොට මේ සමහර වෙලාවට ඔය දූවිලි වැදිලා ඉතින් ඕකේ දූවිලි වැදිලා තියෙනවා. එතකොට නිකන් අඳුරු ගතියක් තියෙනවා. හැබැයි යන අය නිකන් ඡායාව වගේ පේනවා. හරියට කවුද කියලා අඳුර ගන්න බෑ. ඒ වගේම තමයි ඒ බාහිර වශයෙන් යම් දේවල් එකේ බැඳුනම සමහර වෙලාවට තියෙනවා ඔය මේ වීදුරුවේ පරණ හින්දා සහ ගල් කැට වැදිලා ක්‍රැක්ස් ගිහිල්ලා තිබෙනවා, ඉරි ඇඳලා තිබෙනවා. ඒ වගේම එක ඇදකුද වෙලා එතකොටත් අර බාහිර තිබෙන්නා වූ දේ පේන්නේ නැහැ. එහෙම නැත්නම් එහෙම අර වීදුරු වල තියෙනවනේ අර ඩාර්ක් කරනවනේ. ආන්න ඒව වුණාන් පස්සෙත් ඒක පේන්නේ නැහැ. ඔය අපේ තිබෙන්නා වූ ඉන්ද්‍රිය ධර්මයන්ටත් ඔය සිද්ධිය ඔය විදිහටම සිද්ධ වෙනවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ජරා කියන වචනේ. දිරා යනවා. අන්න ඒකයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අපි මහන්තාරම්මන චිත්ත වීතිය ගත්තොත්
අපිට එතන භවංග කියලා දෙකක් ගිහිල්ලා භවංග චලන සිද්ධ වෙන්න පුළුවන් වගේ. ඒ වගේම කියන්නේ භවංගයේ ඉස්සෙල්ලවීම හතරවෙනි සිතින් කෙරෙන්නත් පුළුවන් කියලා කතා වුණා. එතනදි චිත්ත වීතියක් හැටියට ගන්නකොට අපි එතනත් 17ක් වෙනකන් ගණන් කිරීමක් කරනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් භවංග චලන කියනකොට හතරවෙනි සිත භවංග චලන. එතනින් එහාට තියෙනවා එතකොට 13ක් කියලා ඒ විදිහේ ගණන් කිරීමක් කරනවද අපේ චිත්ත වීතිය තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ? මේමයි තියෙන්නේ. අපි හිතමු මහන්තාරමණ තුන්වෙනි චිත්ත වීතිය කියලා. ඒ කියන්නේ මහන්තාරමණ එකේ පළවෙනි එක නෙවෙයි දෙවෙනි එක කියලා. ඒකේ තියෙනවා භවංග 3ක්. භවංග 3යි හතරවෙනි අවස්ථාවේ භවංගේ හෙල්ලෙන්නේ. භවංග හෙල්ලුණා ඊට පස්සේ භවංග උපච්ඡේද වුණා. එතකොට අතීත භවංග 3යි භවංග චලනය භවංග උපච්ඡේදය ඊට පස්සේ පංචද්වාරා වචනයට හැරුණා චක්කු විඥානේ පහළ වුණා සම්පටිච්ඡනය වුණා සම්තීරණය වුණා වොත්තපණය වුණා. දැන් එතකොට මෙතේ මේ ටික කෙරෙන්න මේ ෂණ 10ක් ගිහිල්ලා ඉවරයි. මේ ටික වෙනකොට දැන් ආරම්මණයට ගොඩ වෙලා හරියට දැන් තව තියෙන්නේ රූපයේ ඕකේ තව තියෙන්නේ චිත්තක්ෂණේ දැන් රූපය චිත්තක්ෂණ 10ක් දැන් පරණයි. ඒ පරණ චිත්තක්ෂණ 10න් ඊළඟට තියෙනවා තවත් යනවා නම් ටිකක් ඒක නිසා තව ජවන් 7ක් තියෙනවා. ඒ 7න් අනිත් කැරේ ටික බලා ගන්න පුළුවන්. ඒ ආරම්මණය හැබැයි තදරම්මන නෑ එතනින්. ඒක නිසා ඒකේ තියෙන චිත්තක්ෂණ 17ක්. ඒ 17 ඇත්ත වශයෙන්ම මේ අර 17 මෙහෙමයි වෙන්නේ ඔක. මේ ඒ චිත්ත වීතියේ ඇත්තටම තියෙන්නේ වැඩ කරන සිත් 14යි. හැබැයි ඒ කියන්නේ 14ක් තියෙන්නේ. ඒකේ අර මුලින් ආරම්මණය පටන් ගන්නකොට භවංගයක් ගිහිල්ලා ඊට පස්සේ පරණ වුණා රූපය දෙකක් ගියා පරණ වුණා තුනක් ගියා පරණ වුණා. ඒ පරණකම රූපයේ තිබෙන්නා වූ මහලුකම රූපයේ තිබෙන්නා වූ මේ ආයුෂය දක්වා ගැනීමට තමයි ඔය අතීත භවංග වශයෙන් එක්කාසු කරන්නේ. එතකොට තමයි මේ ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මේ මෙන්න මේ හිතට මේ චිත්ත වීතියට අහුවෙච්ච රූපයේ චිත්තක්ෂණ කොච්චර පරණ වෙලා තිබෙනවද කොච්චර ජීවත් වෙන්න තිබෙනවද ඇයි මේකට උනේ කියන එක දැනගන්න උපකාර වෙන්නේ ඔය භවංග ගණනෙන් පමණයි. ඒකටයි ඔය එක්කාසු කරන්නේ නැත්නම් ඒ ආරම්මණයේ දැන් අපි හිතමු මෙහෙම දැන් චිත්තක්ෂණ 5ක් මේ දැන් රූපයක තියෙන්නේ ආයුෂයේ චිත්තක්ෂණ 17යි කියලා කිව්වනේ. ඉතින් චිත්තක්ෂණ 5ක් ඒ රූපය පරණ වෙලා. එතකොට ඉතින් ආයෙත් ඉතින් සිත් වැඩ කරනවා නම් වැඩ කරන්න වෙන්නේ 5ක් ගියන් පස්සේ තව ඉතින් තියෙනවා නම් තියෙන 12යිනේ. තව සිත් 12ක් තියෙනවා නම් ඒක වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ සිත් 12 එකකින් පණ ඇති වැඩ කරන ක්‍රියාකාරී චිත්තක්ෂණ 12කින් ඒ ආරම්මණය දැනගන්න පුළුවන් වුණත් අර චිත්ත වීතියක් සම්පූර්ණ කිරීම වශයෙන් ඒ වගේම ඒ රූපය කොච්චර චිත්තක්ෂණ ටිකක් පරණ වෙලා ගිහිල්ලා තියෙනවද කියලා දැන ගැනීමටත් ඒක විස්තර කර ගැනීමටත් පහසුව සඳහා තමයි අතීත ඔය භවංග කියලා එක්කාසු කරන වැඩේ කරන්නේ. නැත්තම් අනිත් ටිකෙන් අනිත්‍ය කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ චිත්ත වීතියේ දිගානුව අපිට තේරුම් ගන්න පුළුවන් කියලා තේරෙන ස්වාමීන් වහන්සේ දිට්ඨි මත්තම් භවිස්සති කියන එකත් කොහොමද කර්ම සකස් වෙන්නේ කියන එකත් ඒ ප්‍රශ්නයටම තවත් දුරටත් කිව්වොත් ස්වාමීන් වහන්සේ හිතෙනවා හරිද වැරදිද කියලා ස්වාමීන් වහන්සේ තෝරලා දෙන්න මේ හිතන විදිය. දැන් දිට්ඨි මත්තම් භවිස්සති කියනකොට ඇත්තටම මේ භවංග චලන භවංග උච්ඡේදනයෙන්
නවතින බවකුත් කර්ම සකස් වෙනකොට චිත්ත වීතිය දිගටම ගිහිල්ලා අර ජවං කෙනේ හතම ගිහිල්ලා ඉවර වෙන තත්වයකුත් කියලා තේරුම් ගත්තොත් ස්වාමීන් වහන්සේ නිවැරදිද? තෙරුවන් සරණයි. හැබැයි මේ ඒක හිතිය යුතු තැනක් තමයි මට හැබැයි ඒ ප්‍රශ්නය හරියටම වැදුනේ නැහැ. ඒක මේ හරියටම මගේ හිතට ඇතුළුනේ නැහැ. ආයෙ හිමීට කියන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ මම කිව්වේ දැන් අපි චිත්ත වීතිවල දිග ගැන කතා කරන්නේ ස්වාමීන් වහන්සේ කියලා දුන්නානේ එක එක දිගට යන විදිය. ඒ වගේ හිතනකොට ස්වාමීන් වහන්සේ දැන් දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියනකොට පංචද්වාරා වර්ජණයට යන්නේ නැතුව ඒ කියන්නේ මුල තුන විතරක් ගිහින් නවතින තත්ත්වයක්ද කියන එකයි. සාමාන්‍යයෙන් කර්ම සකස් වෙනවා කියනකොට මේ අරමුණ ගැන මේ අන චිත්ත වීතිය සම්පූර්ණ වෙලා ඒ කියන්නේ ජවන් තත්ත්ව ජවන් අර ස්වාමීන් කියපු විදිහට හතම ගියාට පස්සේද ඒ සිත සම්පූර්ණ වුණා කියන්නේ කර්ම සකස් වීමේ මට්ටමට ගියා කියන එකද තමයි කියලා තමයි ස්වාමීන් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. තෙරුවන් සරණයි. දැන් හරි දැන් තේරුණා. ඒකේ අර දිත්තේ දිත්තමත්තං කියන ඒ තැනට අපිට තියෙන මේ දැනුමේ හැටියට අපි දැන් ලබාගෙන තිබෙනා වූ දැනුම මට්ටමේ හැටියට අපිට ඇත්ත වශයෙන්ම මාත් ඔය කොටට ආවිල්ලා හිතනකොට මට හිතෙනවා දිත්තේ දිත්තමත්තං කියලා කියන්නේ ඔය චක්කු විඥාණය පහළ වෙනාට පස්සේ සම්පටිච්ඡනත් අතහැරලා දාලා සම්තිර්ණ වොත්තපනත් අතහැරලා දාලා ජවන් ටිකත් ඇති වෙන්න නැත්ව බලක්වාතොත් ඒ කියන්නේ එතකොට වෙන්නේ භවංගේ වුණා භවංග චලනේ වුණා භවංග උපච්ඡේදේ වුණා පංචද්වාරා වචන හැරුණා ඊට පස්සේ චක්කු විඥානේ හැදුණා. එතකොට දැන් උන්න දිත්තයි. එතකොට චිත්තක්ෂණ 5ක ඉහළ තියෙනවා. අනිත් එක උනේ නැත්තම් මට හිතෙනවා මෙහෙම එහෙනම් දිත්තේ දිත්තමත්තන් නේද කියලා. ඇත්ත වශයෙන්ම එහෙම අපිට හිතන්න පුළුවන්. අපි දැනට එහෙම විදියට හිතාගන්නමු වෙනසක් කරන්න ඕන වුණොත් එහෙම අපි ඉස්සරහදී ඔක කරමු. ඊළඟට අපි හිතමු දැන් මම හිතනවා මෙහෙම. මට චක්කු විඥානේ මේක නවත්තා ගන්නට බැරි වුණා. කඩාගෙන ගියා සම්පටිච්ඡන වොත්තපන සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන කඩාගෙන ගිහලා ජවනයේ පීඩියෙත් පැනගෙන ගියා. හැබැයි එහෙම වුණොත් එහෙම ජවන් ගියොත් අනිවාර්යයෙන්ම කර්ම හැදෙනවා. ඔන්න දෙකයි. දැන් මම ඔය ඔතනට ඇවිල්ලා සාමාන්‍ය මම අති ආධුනිකයෙක් හැටියට මම ওই විදිහට හිතනවා. එතකොට මේ දිත්තේ දිත්තමත්තන් කියන කතාවයි කර්ම එක්කාසු වෙන්න අරක යනවා. දැන් කර්ම එක්කාසු වෙන්නේ ජවන් වල. මේ දැන් අර මං කියවනේ ලෝරියක් යනකොට බ්‍රේක් ගැහුවන් පස්සේ පාරේ කාගෙන ගිහිල්ලා වදිනවයි කියලා ඔන්න කර්ම වැදුනා. ඉතින් කවුරු හරි මේකේ ගිහිල්ලා තියෙනවයි කියලා හොඳට බ්‍රේක් ගහලා මේක කියනවා කියලා හොඳට පේනවා. ඒ වගේ ජවන් වලින් ගිහිල්ලා අරමුණේ කාගෙන යනවා. එතකොට යම්කිසි දෙයක් එක්කාසු වෙනවා. අපි එතකොට තේරුම් ගන්නවා මම ජවන් ගියොත් අනිවාර්යයෙන්ම කර්ම වෙනවයි කියලා. මම තුන්වෙනියට මේ විදිහටත් තේරුම් ගන්නවා. මොකද්ද? මේකේ තියෙනවා නියාම ධර්ම. ඒ තමයි නියාම ධර්ම 5ක් තියෙනවා. බීජ නියාමය, උතු නියාමය, කර්ම නියාමය, චිත්ත නියාමය, ධර්ම නියාමය. බලන්න බීජ නියාම, උතු නියාම, කම්ම නියාම, චිත්ත නියාම, ධර්ම නියාම. මේ නියාම ධර්ම වලට අනුව ගලපලා ගන්න මෙහෙම. මම මේ කොස්සටයක් පැල කරනවා. කොස්සටයක් පැල කරලා මම හිතනවා මේ අඹගඩියක් කන්න. මම හිතේවේ කොස්සට. මට ආස හිතෙන්නේ අඹ කන්න. හැබැයි ඒක වෙන්නේ නැහැ. ඇයි? කොස්සට වලින් අඹ හදලා දෙන්නේ නැහැ.
ඒක නිසා මම න්‍යාය වරද්දගත්තා. මට අඹ කන්න ඕන නම් මම කරන්න ඕනේ අඹ හිටවන්න ඕනේ. මම අඹ හිටවනවා. අඹ හිටවලා මට හිතෙනවා පස්සේ කුරුම්බයක් කන්න. කුරුම්බයක් බීලා කන්න හිතෙනවා. කවදාකවත් ඕක වෙන්නේ නැහැ. මම හැදුවේ අඹ. ඒ නිසා හැදුවනම් අඹමයි. ඒක නිසා ඔන්න ඔය න්‍යායට අඹ හිටෙව්වොත් අඹ කොස්සට හිටෙව්වොත් කොස්ගස් තෙල් හිටෙව්වොත් තෙල් පොල් හිටෙව්වොත් පොල් ඔන්න ඕකට කියනවා බීජයේ තිබෙන්නා වූ දේ බීජ නියාමයේ කියලා කියන්නේ. ඔක කාටවත් වෙනස් කරන්න බෑ. උග්ගස් හදලා අපිට පොල් ගන්නත් බෑ. කොටුකොළ හිටවලා ඉවර වෙලා වෙන જાතියක් හදා ගන්නත් බෑ. ඒකට කියනවා බීජ නියාමය. අනිත් එක තමයි උතු නියාමය කියලා කියන්නේ හොඳට ගිනිමැණයක් ගහලා එතනට වෙලා ඉන්නකොට අපිට කවදාකවත් එයාර් කන්ඩිෂන් ගතිය ඉන්නේ නැහැ. ඒ වගේම සීතල හොඳට තියෙන තැනකට අයිස් තැනකට ගිහිල්ලා බැලුවාන් පස්සේ එතන අපිට කවදාකවත්ම මේ උණුහුම් ගතියක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මේකේ තියෙනවා උතු නියාමය කියලා මේ ඍතුවේ හුළඟ ඇති වෙන කාල ඊළඟට රස්නේ කාල සීතල කාල ඒවා ඍතුවටම ඒ ධර්ම වැඩි වුණාන් පස්සේ ඒ දේ තමයි අධිකත්වයෙන් ඒ තැන තියෙන්නේ. ඒ දේ කරන දෙයට කියනවා ඒක අපිට කවදාකවත් වෙනස් කරන්න බෑ. ඒකට කියනවා ඒක නියමයක්. ලෝකයේ තිබෙනා ධර්මස්ථාවයක්. ඒ බීජ වලින් ඒ දේ. ඒ වගේම තමයි කර්මය. කවදාකවත්ම කර්මයක් කරලා එක්ස්කියුස් කරන්න බෑ. කර්මයක් කරනවා දැන් කාට හරි මේ අපි ගහනවා. ගහලා ඔළුව පලනවා. ඔළුව පලලා ඉවලා කියන excuse me sorry. ඒක කිව්වට අර ඒ පැලිච්ච ඔළුව හා වෙන්නේ නැහැ. නඩු යනවා. පනිෂ්මන්ට් එක හම්බ වෙනවා. ඒ වගේම චිත්ත එයා අපිට මේ අපිට සමාව දුන්නත් අපි හිතින් විඳවනවා. එයත් විඳවනවා. නඩු යනවා. ඒක නිසා එතන තිබෙනවා. ඒ වගේ බැලුවෙන් පස්සේ යම්කිසි හිතක කර්මයක් නිස්පාදනය වුණාද විපාක ළඟ හෝ දුර අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඒකට කියනවා කර්ම නියාමය කියලා. ඊට පස්සේ චිත්ත නියාමය කියලා කියන්නේ මේකයි. චිත්ත නියාමය කියලා කියන්නේ අරිත කියනකො ධර්ම නියාමය කියලා කියන්නේ මේ බෝධිසත්වයන් වහන්සේලා මේ ලෝකේ ඉන්න මහා පින් තියෙන මහා ඒ හිත්වල පින් උතුරලා වැඩිච්ච ඔය චේතනාව කුසල චේතනාවල් වැඩිලා කරුණාව මෛත්‍රිය වැඩිලා කුඩාක් වැඩිලා පිරිලා ඉතිරිලා තියෙන හිත් තියෙනවා. ඒ පින්වන්ත අයගේ ජීවිතවලට අනර්ථයක් ඒ වගේම අකටයුත්තක් කරන්න බෑ. බෝධිසත්වයන් වහන්සේලා උපදිනකොට මේ මහා පොළවේ මේ ලෝකයේ තිබෙන අපායර ගිනි දැල්ලීම නිවෙනවා කියන මොහොතකට එහෙම වෙන්නේ එහෙම ධර්ම ශක්තියක් තියෙනවා. එහෙම ශක්තියක් ඒ ජීවිතවල ඒ චිත් පරම්පරා තුළ තිබෙනවා. ඒ වගේම මවට වුණත් උපදිනකොට වෙහසක් පීඩාවක් දැනෙන්නේ නැහැ. ඒ පුණ්‍යවන්ත ගතිය සමහර අයට තියෙනවා එළිනකොටම කතා කරන්න පුළුවන්. ඒ වගේ ධර්ම ස්වභාව තියෙනවා. ආන්න ඒවට කියනවා ධර්ම නියාම කියලා. ඒක කවදාකවත් ආයේ මේ නැති කරන්න අඩු කරන්න වැඩි කරන්න බෑ. ඒ නියාම ධර්මයේ තියෙනවා. චිත්ත නියාමය කියලා කියන්නේ යම් කිසි වෙලාවක රූප ආරම්මණයක් භවංගේ ස්පර්ශ වෙලා ඒක චිත්ත වීතියක් යන්ට භවංගයෙන් බිඳිලා භවංග චලන උපච්ඡේදේ වෙලා හොඳ පරිපූර්ණ අලුත් පහේ සරුවට වැඩිච්ච සරුවට අහුවෙච්ච ආරම්මණයක් නම් චිත්තක්ෂණ 17ක්ම ගිහිල්ලා නවතිනවා. මැදින් දෙකට කපන්න බෑ පාන් ගෙඩිය වගේ කියන එක චිත්ත නියාමයක්. ඒකත් මම එහෙම හිතනකොට මේ මගේ හිතට තේරෙනවා එහෙනම් මට මේ වැඩේදී දිත්තේ දිත්ත මත්තන් කියන තැන නැවතී ගන්න බැරි වෙනවා නේද කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ අතිමහන්ත අරමුණු ගැන කතා කරන වෙලාවේ දැන් ඔබ වහන්සේ සඳහන් කළා මේ ජවනසිත 17ම ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම බලනකොට ස්වාමීන් වහන්සේ මේ චිත්ත වීතියක සිටිවිලි ස්වාධීනව හටගත්තත් මේ භවංග චලනය ප්‍රකට වෙන තරමටම ජවනසිතට යම්කිසි බලපෑමක් සිදු වෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ
ඒ චිත්ත වීති එක එක සිතිවිලි වලින් අනිත් ඊළඟ සිතිවිල්ලට යම්කිසි බලපෑමක් නැත්නම් මොකක් හරි පාරම්පරික දෙයක් හරි මොන හරි බලපෑමක් සිදු වෙනවා සන්නන්ත ඒක නිසාද ජවන සිත්වලට යනකොට වොත්තප්පනේ තියෙන ප්‍රකට බව නිසාද ජවන සිත් විකට වැටි වෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන සන්නන්ත ඒක වෙන දේවල් ගන්නයි. වොත්තපන කියලා කියන්නේ සිතෙන් කරන්නේ ඒ වොත්තපන සිත කියන්නේ තීරණේ වී යනවා. කියන්නේ මේ වෙලාව මේ අහුවෙච්ච මේ ආරම්මණය මේ ඇහැට වෙදලා තියෙන ආරම්මණය තරහ ගන්න ඕන එකක්ද එහෙම නැත්නම් ඉරිසියා කරන්න හොඳ එකක්ද ලෝභ කරන්න හොඳ එකක්ද කියන එක ආරම්මණයේ චක්කු විඥාණයෙන් දැනගත්ත බාරගත්ත අල්ලගෙන මේක හොඳයි මොකද්ද කියලා හොයපු මුලින් අර හිතෙන් කරලා දීපු වැඩි බලයෙන් හින්දා තමයි මේකටම නෙවෙයි මේ වොත්තපණයෙන් කරන්නේ ඉස්සෙල්ලා චිත්තක්ෂණ ටිකෙන් පෙළගස්සලා අල්ලලා අහු කරලා දීපු ටික දැන් කරන්නේ ඉරිසියා කරනවද ලෝභ කරනවද දේශ කරනවද මොහ කරනවද මේ මසුරුකම් කරනවද අන්න එහෙම ඊට පස්සේ ඒකෙන් එහෙම අල්ලලා දුන්නට පස්සේ තමයි ඉස්සරහට ජවන් වලින් දිගට දිග්ගස්සගෙන යන්නේ. ඔන්න ඔය විදිහයි. එතකොට එහෙම යනකොට මේක එක්කාසුවක් කරගෙන යනවා. කොහොම කරගෙන යනවා. ඊළ භවංගයට යනකොට මේ හැම හිතකම තිබෙනවා මේ පුදුම විදිය සම්බන්ධයක්. ඒක කියන්නත් බෑ නෑ කියන්නත් බෑ පෙන්නන්නත් බෑ. නමුත් පුදුම විදිහේ પરම්පරා අනුයාත කරන ගතියක් තියෙනවානේ. මේ ඔය දැන් ජයසිරි මහ බෝධින් වහන්සේගේ දඹදිව ඒ ජයසිරි මහ බෝධින් වහන්සේගෙන් පැලයක් හදලා තමයි ලංකාවේ තියෙන්නේ අනුරාධපුරේ. ඒකේ ඇට පැල කරලා අට්ඨඵල බෝධිය කියලා වෙනම ඔය බෝධින් වහන්සේලා තියෙනවා. ඒ බෝධින් වහන්සේලාගෙන් හදාගත්ත බෝධි ඒ ඇට වලින් ගත්ත ඒවා තවත් තැන්වල පැල කරලා තියෙනවා. එතකොට මේ බෝ ඇටවල මේ දැන් අපි හිතමු මේ පළවෙනි බෝධින් වහන්සේ ගත්තේ බෝ ඇට පැල කරායින් පස්සේ ඒකේ කඳේ මේ බෝ ඇට නැහෙනේ. මේක සම්පූර්ණ බෝ ඇටේ කඳක් බවට පැලයක් බවට පොළ බවට කඳ බවට පත් වෙලා ඒකේ ඇසේ කොළ වෙලත් දළු වෙලත් ඕකවත් නැහැ. මේ අර වගේ පැලවෙච්ච ඇට. හැබැයි ඕක වැඩිලා ගිහිල්ලා ආයෙත් කොළ දාලා දළු දාලා ඔහොම ගිහිල්ලා අග්ගිස්සේ හට ගන්නවා ඒ අතු වල ගෙඩි. එතකොට අර මුලින් පැලවීමට උදව් වෙච්ච ඇටේ ඒ වගේ එකකට කඳ හරහා කොළ හරහා සම්බන්ධ වෙලා තියෙනවානේ. බලන්න දැන් අඹ ඇටයක් පැල කරනවා. අඹ ඇටයක් පැල කරාන් පස්සේ අඹ පැලයක් හැදෙනවා. හැබැයි අඹ පැලේ වෙනකොට අඹ ඇටේ නැහැ. අඹ ඇටේ වෙනස් වෙලා අඹ පැලයක් නිෂ්පාදනය කළ දැන් ඔන්න ග්‍රෝ වෙනවා, වැඩෙනවා, කොළ දානවා, අතු දානවා, දළු දානවා ඔක්කොම වෙලා දැන් ඊට පස්සේ මේක මාස ගාණක් අවුරුදු ගාණක් ගියාට පස්සේ අග්ගිස්සේ හැදෙනවා ගෙඩි. ඒ ගෙඩි ඇවිල්ලා අර සමානකමක් දක්වනවා අර මුලින් හදාපු අඹ ගෙඩියට. ඊට වඩා ලොකුවට හැදෙන්නෙත් නැහැ, ඊට වඩා පොඩියට හැදෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඒකේ රස වෙනස් වෙන්නෙත් නැහැ, ඒ වර්ගයමයි. හැබැයි අර හදාපු අඹ ගෙඩියේ නැහැ. හැබැයි පස්සේ ඒකේ પરම්පරානුයාත සම්බන්ධය ඇති කරනකොට පස්සේ හැදෙන ඒවත් අර හදාපු ගෙඩිය වල රහව තමයි. ඊට පස්සේ ඔන්න බලන්න ඒ ගෙඩියක් ගන්නවා. ඒ අලුතෙන් හැදිච්ච අඹ ගෙඩියක් අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒකේ අඹ ඇටයක් වෙන තැනක හිටවනවා වෙන පැත්තක. හිතුවන් පස්සේ ඒකින් ආයෙත් අර විදිහේ ප්‍රොසෙස් එකක් වෙලා අඹ හදලා තේනවා. එතකොට ඒ වගේ ගත්තාන් පස්සේ දැන් දෙවෙනි ගහේ අඹේ ඒවත් ඒ රහයි. එතකොට දෙවෙනි ගහේ අඹේ පියා කවුද? අර ඒකේ හිටවපු අඹේ. එතකොට ඒ අඹේ සීයා කවුද? අපේ භාෂාවෙන් කිව්වොත් මේ ඊළඟ ඉස්සෙල්ලා මේ අර ගහේ හැදිච්ච අඹේ. ඔය විදිහට මේක પરම්පරාවක් යනවා. ඒ වගේ මේ චිත්ත වීති වල තිබෙනවා මෙහෙම එකක්
භවංගය හරියට අඹ ඇටි වගේ. ඊට පස්සේ ඒක පරිවර්තනය වෙලා අඹාතු වගේ. චිත්ත වීතියක් යනවා. ඊට පස්සේ කොළ දානවා. දලු දානවා. ඊට පස්සේ නැවත භවංගයට යනවා. ආයෙත් අඹ ඇටි වෙනවා වගේ. ආයෙත් එහෙම ගිහිල්ලා ආයෙත් ගස් හැදෙනවා. ඔය පරම්පරාව ඔය විදිහට බැලුවෙන් පස්සේ මේක මහා අමුතුයි. තියෙන්නෙත් ඒක නෙවෙයි, නැත්තෙත් මේ තියෙන්නෙත් ඒක නෙවෙයි. වෙන එකක් නෙවෙයි. මේකේ පුදුම විදියට අර අඹ ඇටි කඳට, පැලයට, කොළයට සම්බන්ධකම් ඇති කරලා හැම වෙනත් විදියකට ගිහිල්ලා ওই විදිහට මේ ඒ අඹ ඇටේ වෙනත් අඹ ගෙඩියක් වෙන තැනක හදනවා. ඒක නිසා මේකේ කවදාකවත්ම සම්බන්ධයක් නැති වෙන්නේ නැහැ. අපි අනාදිමත් කාලයක් තිස්සේ ගෙනාපු ඒ සිත්වල බොහෝම එකතුවක්, බොහෝම එක්කාසුවක් මේකේ තියෙනවා. අපිට දැනට මේ මොහොතේ තියෙන. ඒ නිසා මේ අඹ හිටවපු අඹ ඇටේ පැලවි යනවා කියලා කියන්නේ ඒක වෙනස් වෙනවා. හැබැයි ඒ අඹ ඇටේ එතන පොළවේ දිරා වෙනස් වී යන්නේ ඒකේ තියෙන ශක්තිය ගහට කඳට තල්ලු කරගෙනයි. ඒ ගහේ තියෙන ශක්තිය අතු වලට තල්ලු කරනවා. අතු වල ශක්තිය කොළ වලට තල්ලු කරනවා. ඒ தත්ත්වය තමයි ගෙඩි වලට තල්ලු කරන්නේ. ඒ ගෙඩි වලින් ඊට පස්සේ අනිත් කාට. ඒක නිසා හැම භවංග සිතකම, හැම ක්‍රියාකාරී චිත්ත වීති සිතකම නැති වෙලා යන්නේ අතීතයට යන්නේ නිකම්ම නෙවෙයි. ඒකෙ තිබිච්ච සම්බන්ධතාවය මෙයාට පවරගෙනයි. මෙයාට සම්බන්ධතාවය දීලයි. ආන්නේ විදිහටයි මේක වෙන්නේ කියලා තේරුම් ගත්තොත් හොඳයි කියලා මම මෛත්‍රියෙන් සිහිපත් කරනවා. ගොඩාක් පිළිසානස දෙවන් සරණයි. හොඳයි. තව මේ අද කියපු පාඩම, මේ අද කියලා දීපු එක මොකද්ද මං කියලා දුන්නේ කියන එක තේරුණාද, වැටහුණාද, දැනුණාද කියන එක මේ මට විශේෂයෙන්ම අවශ්‍යයි. මං කියලා දුන්නේ ගොඩක් නෙවෙයි, චිත්ත වීති එකම චිත්ත වීතියක් කොහොමද මේකේ වැඩ කරන තාලේ. හැබැයි පංචද්වාරාවට චිත්ත වීතියක් තම විතරයි කියලා දුන්නේ. ස්වාමීන් වහන්සේ අද කියලා දුන්නොත් ටිකෙන් ටිකක් පැහැදිලි මදි. නැවත වාරයක් කියලා දෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. හොඳයි. තව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ඔබ වහන්සේට මේ අද කියලා දීපු චිත්ත වීතිවල ප්‍රශ්න කීපයක් ඇති වුණා. ඒවා මහත්මේලා සරින් සරේ ඇහුවා, මට විසඳුම් ලැබුණා. තව කීපයක් තියෙනවා. දැන් චිත්ත දැන් 4ක් කිව්වනේ. පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන, මහන්තාරම්මන, අතිමහන්තාරම්මන වශයෙන්. එතකොට ඒ හැම චිත්ත වීතියකම චිත්තක්ෂණ 17ක්ද තියෙන්නේ කියන එක ප්‍රශ්නයක් වුණා. එතකොට එහෙම 17 නම් තියෙන්නේ. දැන් භවාංග සිත් 2ක් 3ක් 4ක්. දැන් 3 වෙනි සිත වගේ වෙනකොට භවාංග සිත් 4ක් විතර යනකොට ඊට අනුරූපව ජවන් සිත් අඩු වෙනවද කියන ප්‍රශ්නෙත් ආවා. ඊළඟට ස්වාමින්වහන්සේ දැන් පරිත්තාරම්මන වගේ සිත් යනකොට භවංග සිත් වැඩිපුර පහළ වෙනකොට දැන් අර මේ චක්කු විඤ්ඤාණ පංචද්වාරා වර්ජන සිත් පවා නැති වෙලා ගිහිල්ලා සිත් 17 හැදෙනවද? අන්න ඒ වගේ ප්‍රශ්න කීපයක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. ඒ ටික පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. ඒක බොහොම හොඳයි. මේ තව එක්කාසුවක් තියෙනවද කාටවත් කරන්න? නැත්නම් මේක කියලා දෙන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. තිරුවන් සරණයි. මේ මෙහෙම හිතුවොත් හරිද මේ භවාංග සිත දැන් චලනය වෙලා කීප සැරයක් ඇහැරවලා නමුත් ඇහැරෙන්නේ නැහැ. නමුත් භවාංග සිත චලනය වුණ අවස්ථාවේදී ඉඳන්ද චිත්ත වීදිය පටන් ගන්න කියලා මට නිකන් ප්‍රශ්නයක් ඇති වුණා. ඒකත් පැහැදිලි කරලා දෙන්න තිරුවන් සරණයි. හොඳයි. ඊළඟට අර මේ කියන්නකෝ මේ අනිත් නෝනත් කතා කරානේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වා බොත්තපන අවස්ථාවේ තීරණය කරනවා කියලා මේ ආරම්භණයේදී විචාර කරනවා. ඒ වගේ දේවල්. එතකොට මේ කොහොමද ජවන අවස්ථාවේ කුසල අකුසල් කියලා තීරණය කරගන්නේ? කුසල අකුසල් හැටියටනේ ජවන අවස්ථාවේ යන්නේ. හරි. ඒකත් අපි කතා කරමු.
දැන් මම මේ හතර දිනෙද්දී ප්‍රශ්න වලට තමයි දැන් මේක විස්තර කරන්නේ. මෙහෙමයි වෙන්නේ. අපි ගිය පතාව ඉගෙන ගත්තා, දැනගත්තා. රූපයකට දැන් මේ පංචද්වාරාවජ්‍ය චිත්ත වීති ගැන තමයි මේ කතා කරගෙන යන්නේ. ඉස්සෙල්ලා ලොකු තැනින් පොඩි තැනට යන්න එපා. අපි පස්සේ ඉස්සරහට යනවා මනෝද්වාරික චිත්ත වීති කතා කරන්න තියෙනවා. ඒවා හරි රසයි. ඊට පස්සේ ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ওই සූත්‍ර වල තියෙන ගැටලු සාගත දේවල් ඒවට අපි අමුණලා බලන්න ඕනේ. ඒවා මේවට ගැලපෙනවද නැද්ද? කොහොමද ගැලපෙන්නේ? කොයි හරියෙන්ද මොන විදිහට ඌවත් බලන්න වෙනවා. එතකොට අපි තාම මේ චිත්ත වීති කතාවේ ඉන්නේ. හැබැයි සන්තෝෂය යුතු එකක්. ඒ තමයි මේ චිත්ත වීති කතා කියන එක හැම එක්කිනාටම කියලා දෙන්න අමාරුයි. සහ මේක මේ හරි සංකීර්ණ. නමුත් අපේ මේ වැඩසටහනේ ඉන්න මේ පින්වතුන් මෙච්චරක් දුර මේක කොහොම හරි ගැට ගහගෙන මේ දක්වා ආවා කියන එක ගැන මම මේ හරි බොහොම කුසලාරම්මණයක ප්‍රසාද චිත්තයක් තියෙනවා. ඉතින් මේ දැන් අපි කතා කරා සිත් ගැන, චෛතසික ගැන. ඉතින් මේවත් ගැට ගහගෙන කතා කරගෙන ආවා. ඉතින් සම්පූර්ණම හොඳම අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒ වුණත් යම්කිසි ඡායා මාත්‍රයක් හරි මේකේ තියෙනවනේ මෙන්න මෙහෙමයි ඔක වෙන්නේ කියලා. හොඳයි. අපි කිව්වා මෙහෙමයි දැන් මේ රූපයක් පංචද්වාරාවර්ජන චිත්ත වීතියකින් සිත් පෙළකින් රූපයක් දැනගන්න විදිය. එතකොට මේ රූප කියලා කියන්නේ ඕලාරික ධර්ම ස්වභාවයක්. ඕලාරික රූපමය ගති ස්වභාවයක්. ඒක එකකුත් නෙවෙයි. ඒ ඕලාරික රූපමය ගති ස්වභාවවල හැඩ වැඩ වෙනස්. තද ගතිය, බුරුල් ගතිය, මොලොක් ගතිය, උණුසුම් ගතිය, වර්ණ ගතිය, ශබ්දමය ගතිය, රස ගතිය. ඔහොගේ තියෙනවනේ. මේ බාහිර වශයෙන් තිබෙන මේ සකල මනාවල් ටික ඒ වගේ ගතියකින් තොර වෙච්ච. ඒ කියන්නේ මේ හිත තියෙනවනේ. මේ හිත ඇවිල්ලා ඔය රූපවල තිබෙන ගති වලින් ගති නෑ ඒවට. හිත වලට, චෛතසික වලට ඔය රූපවල තිබෙන ගති ස්වභාව නෑ. සම්පූර්ණව වෙනස් ධර්ම ස්වභාව දෙකක්. මේ රූප ස්වභාව වලට ඒවා ගැන දැන ගැනීමට හෝ ඒවා ආශ්‍රයේ ඉන්නා වූ අනිත් රූප දැන ගැනීමේ හෝ වේවා ශක්ති විශේෂයක්, බල විශේෂයක්, ගති විශේෂයක් අන්තර්ගත වෙලා නැහැ ඒවට. ඒව දැනගන්නට එන්නේ ඉදිරිපත් වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ මොනවද? නාම ධර්ම හැටියට කතා කරන අර සිත් අර චෛතසික ධර්ම. ඉතින් ඒ චිත්ත චෛතසික ධර්ම කියන දේවල් අපි මෙහෙම හිතුවාට දැන් මේ සිත් තියෙනවා, චෛතසික ධර්ම තිබෙනවා. එහෙනම් ඒ දෙකොල්ල එක්කාසුණයින් පස්සේ මේ බාහිරව තිබෙනා වූ ආරම්මණය කෙලින්ම අමු අමුවේ දැනගනී කියලා අපි නිකන් හිතාගත්තට ඒ වගේ තිබෙනවා එක්තරා විදියක එන රටාවක්. ඒ රටාව අපි කියනවා චිත්ත නියාමය කියලා. දැන් බලන්නකෝ මේ දැන් බලන්න මෙහෙම බත් කන්න නම් මොනවාද වෙන්න ඕනේනේ? බත් කන්න නම් ගොයන් හිටවන්න ඕන. ඒකනේ සරලව. බත් කන්න ගොයන් හිටවන්න ඕන. හොඳයි, ගොයන් හිටවපු ගමන් බත් කන්න පුළුවන්ද? බෑනේ. ගොයන් හිටවන්න ඕනේ. ඒවා පැල කරලා හිටවන්න ඕනේ. වතුර බඳින්න ඕනේ. මාස 3-4ක් ඉන්න ඕනේ. ගොයන් කපන්න ඕනේ. ගෙනල්ලා දාන්න ඕනේ කමතට. දාලා පාගවන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපි මේ අපි සමහරට කියන්න පුළුවන් මෙහෙම බත් කන්නේ වී තියෙන්න එපා. වී තිබුණට බත් කන්න බෑ. වී කොටන්න ඕනේ. ඒව පොලන්න ඕනේ. ඔය වගේ විදියක් තියෙනවා. ඒ වගේ මේ නාම ධර්ම වලට සිත් වලට අපි කතාවට කිව්වට මේ වගේ මේව දැනගන්නවා කියලා ඒව දැනගන්න යන විදියක් තියෙනවා. බත් හාල් තිබුණටම බෑ. වී තිබුණට බෑ. ඒක උයන්න ඕනේ, තැම්බෙන්න ඕනේ, ගින්දර දාන්න ඕනේ, වතුර දාන්න ඕනේ, බෙදන්න ඕනේ, ඔය ඔක්කොම කරන්න ඕනේ. ඒ අපි කිව්වට මේ වී වලින් බත් කියලා කිව්වට හාලෙන් බත් කියලා කිව්වට ඒක යන තාලයක් තියෙනවා. මේ සිත් වලත් තිබෙනවා ඔය ගතිය, ඔය ලක්ෂණය, ඔය විදිය, ඔය ස්වરૂපය.
ඒක නිසා මේ බාහිර වශයෙන් තිබෙන රූප ආරම්මණය දැන ගැනීම සඳහා මේ නාම ධර්ම කියන සම්පූර්ණව වෙනස් වෙච්ච පේන්නේ නැති මේ ටික ක්‍රියාත්මක මේ ශක්ති විශේෂ මේ බල විශේෂ මේ ධර්ම විශේෂ මේ රූප පැත්තට එනකොට එන්නේ එක තාලයකට එක විදියකටයි ඔය එන්නේ. ඊළඟට කිව්වනේ මේ ආයුෂය සිත්වල ආයුෂය චිත්තක්ෂණ එකයි. ඒ වගේම ඒ වගේ 17ක් ජීවත් වෙනවායි කියලා කිව්වනේ මේ ඕලාරික රූප ආරම්මන. එතකොට මේ ගොල්ලෝ සම්පූර්ණ ආයුෂයෙන්ත් වෙනයිනේ. ආයුෂයෙන්ුත් වෙනයි. එතකොට මේ පුංචි ආයුෂයක් තිබෙන සිත් පීලියක් හැදිලා ලොකු ආයුෂයක් තිබෙන මේ රූපයක් දැනගන්න එනවා. පුංචි ආයුෂ තිබෙන සිත් පීලියක් ගැට ගැහිලා පෙළ ගැහිලා ධර්මානුකූලව හැදිලා මේ එනවා ලොකු ආයුෂයක් තිබෙන චිත්තක්ෂණ 17ක් ආයුෂ තිබෙන රූපයක් දැන හැදිනා ගන්නට. එතකොට මේ එන සිත් පීලිය එක එක වැඩ කටයුත්තක් මෙයා සම්බන්ධයෙන් කරනවා. දැන් ඕකත් ওই විදිහට තේරුම් ගන්න ගමන් මේ විදිහට හිතමු. ඔන්න මේ රූපයක් ඔන්න පහළ වෙනවා. පහළ වෙන අවස්ථාවේ මිනිස්සෙක් ඉන්නවා ඒ රූපේ පහළ වෙන තැන. මිනිස්යාගේ ඇස් දෙක පියාගෙන ඉන්නවා. මිනිස්යාගේ ඇස් ඇරියම ඒ විලාවෙම පහළ වෙනවා රූපයක් බාහිර. ඒ වගේම තමයි ඒ වෙලාවට මේ මිනිස්යාගේ හිත භවංගේ. භවංග ඇවිල්ලා චිත්තක්ෂණ භවංග පීලියට පහළ වෙන නැති වෙනවා ඕක දිගටම යනවා. එක ගානේ එක වේගයේ එක මට. දැන් ඒ මිනිස්යාගේ හිතේ ඇතුළම වෙද්දී බාහිර ආරම්මණයක් කොන ටස් ගාලා මතුවෙනවා. මතුවෙනකොට ඒ මතුවෙන වෙලාවෙත් ඒ හැදෙන වෙලාවෙත් මේ මිනිස්යාගේ භවංගයක් වැඩ කරනවා. හැබැයි මං අර මුලින් කියන කතාව කියන්නේ නැතුව මෙහෙම කියන්නේ. හැබැයි මේ රූපය මේ මිනිස්යාගේ අර භවංගේ හැප්පුණේ නැහැ. භවංගේ ගහගෙන ගියා දෙවෙනි භවංගයට ගියා. ඒ භවංග වෙනකොට මේ රූපය තව ශරණයක් පරණ වුණා. රූපේ දැන් 17 එකක් ගියා. දැන් 16යි. 16 වෙනි එතකොට ඒ 16 වෙනි 16ක් චිත්තක්ෂණ 16ක් බල තිබෙන ආවුසයේ තිබෙන ඒ රූප ඒක එහෙම වෙනකොටත් දෙවෙනි භවංගයත් මේ මිනිස්යාගේ හිතේ මේක ගන්න බැරි වුණා ගහගෙන ගියා. තව එකක් පරණයි. දැන් චිත්තක්ෂණ දෙකක් පරණ වුණා රූපය. තුන්වෙනි චිත්තක්ෂණය දැන් තව තියෙනවා මේ 15ක් තියෙනවා. 15 වෙනි එකෙත් මොකද වුනේ? මෙයාට ගන්න බැරි වුණා. මේ මිනිස්යාගේ භවංගය ඒ තරම් මේ පැත්තට හැරුණේ නැහැ. ඊට පස්සේ දැන් භවංග 3ක් පස්සට ගියා. ඊළඟට චිත්තක්ෂණ 3ක් මේ රූපේ පරණ වුණා. තව තියෙන්නේ මේ රූපයට චිත්තක්ෂණ 15යි. දැන් කොහොම හරි ඔන්න ඒ වෙලාවේදී ඔන්න මේ දෙකක් අතරුණාන් පස්සේ ඊළඟ අවස්ථාවේදී ඔන්න වැදුනා. වැදුනාන් පස්සේ භවංගේ හෙල්ලිලා ඔන්න දැන් චිත්තක්ෂණ 15ක් යන්තම් ඔය තිබෙන ආවුසේ තිබෙන චිත්තක්ෂණ 15ක් ඉතිරි වෙලා තිබෙන දැන් ඔන්න මේ රූපය භවංග චලනය වෙලා ඊට පස්සේ භවංගේ දැන් ඔන්න අර මිනිස්යාගේ හිතේ දැන් භවංග ඔන්න වෙනස් වෙලා හෙල්ලිලා කැඩිලා බිඳිලා දැන් එනවා. ඊට පස්සේ යන් පංචද්වාරා වචනෙට හැරිලා චක්කු විඥාණයෙන් මේ එක අල්ල ගන්නවා. දැනගත්තා, බාරගත්තා, සම්පටිච්ඡන වුණා, සම්තීර්ණේ වුණා, වොත්තපණේ වුණා, තීරණේ කරා. මේ ටික කරගෙන යන්ට දැන් එනවා මොකද්ද? පංචද්වාරා වචන චක්කු විඥාන සම්තීර්ණ සම්පටිච්ඡන වොත්ත සම්තීර්ණ වොත්තවල මෙන්න මේ කියන්නා වූ පහෙන් මේ ටික කරලා දුන්නාන් පස්සේ තවත් තිබෙනවා මේ අවස්ථා 7ක්.
කියන්නේ චිත්තක්ෂණ 7ක් ඉඳලා තියෙන ජවන් ටිකක් දුවව ගන්නට පුළුවන්. ඒක නිසා ඒ ජවන් 7න් අනිත් ටික ඒකේ තිබෙනා වූ අර වලිග කෑල්ල වගේ දෙවෙනි භාගේ විඳලා ඊට පස්සේ නැති වෙලා යනවා. එහෙම ජවන් 7ක් දුවව ගන්න පුළුවන්කම තිබුණා හේතුව ටිකක් පරක්කු වෙලා ආවත් ඒ චිත්ත වීතිය ටිකක් පරක්කු වෙලා ආවත් ටිකක් මේ කෑල්ලක් භාගයක් හරි තිබුණා ඒකේ ඒ චිත්ත වීතිය ජවන් වලට ගිහිල්ලා වැඩ කරන්න. ඒක නිසා තමයි ඔය මහන්තාරම්මන චිත්ත වීතියක ජවන් දුවනයි කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙන. දැන් අපි හිතමු මෙහෙම අපි ආපස්සට යන් බලන්න. ආපස්සට යනකොට ජවන් 7කින් ඔය ආරම්මනේ වලිග කෑල්ල දැනගත්තනේ. ඔය රූපයේ වලිග කෑල්ල පිටිපස කෑල්ල දැනගත්තනේ ඔය ජවන් 7කින්. ඊට පස්සේ ඒ ජවන් 7 දුවව ගන්නට උදව් කරේ ඔය තීරණය කළ දුන්නේ වොත්තපනේ කියන එකනේ. ඊට පස්සේ වොත්තපනේ දැන් අපි හිතමු ලෝභ කරායි කියලා. ලස්සන නිල් පාට නිකම් මැණික් කැටයක් තිබිච්ච එකක්. ඔන්න ඒ ලස්සන නිල් පාට මැණික දැනගත්තේ ඒකේ නිල් පාට ගතිය හොඳට වින්දේ අවසාන මේ ජවන් 7න් කියලා. එතකොට එකට ලෝභ කරන්ට හරි එක හොඳයි කියලා හොඳයි කියන්ට හරි තීරණය කළා දුන්නේ ජවන් වලට උදව් කරේ වොත්තපනේනේ. ජවන් වලට හොඳයි කියලා තීරණය මේ වොත්තපන කියන එකට හොඳයි කියලා තීරණය කරලා දෙන්න මේ සම්තිරණේ හිතෙන්නේ ඒක හොඳද නරකද කියලා තීරණේ වෙනස ගතිය ඇති කරලා දුන්නේ. ඒකට තීරණය කරන්ට අහු කරලා දුන්නේ සම්පටිච්ඡනේ එන්නේ. සම්පටිච්ඡනයට මේ බාර දුන්නේ චක්කු විඥානයකින්නේ. චක්කු විඥාණයට බාර දුන්නේ චක්කු විඥානේ එතන ගිහිල්ලා වැඩ කරේ හිත භවංගෙන් කඩලා ඒ පැත්තට හරවපු හින්දානේ. භවංගයේ පංචද්වාරා වචනේ හැරෙවුවනේ. පංචද්වාරා වචනෙට හැරෙන්න පුළුවන්කම තිබුණේ භවංගය කියන එක කැඩිච්ච හින්දානේ. භවංගේ කැඩුනේ ඒක හෙල්ලිච්ච හින්දානේ. ඒක හෙල්ලුනේ භවංගය අර දෙවෙනි භාගයක් හරි චිත්තක්ෂණ 3ක් හරි පරණ වෙලා ගියා වූ දෙකක් තුනක් පරණ වෙලා ගිය ඒ රූපය ගිහිල්ලා අරකේ වැඩිච්ච හින්දානේ. ওই විදිහට බැලුවෙන් පස්සේ මේක එක්තරා තාලයකට. ඒක නිසා අපි ඔය චිත්තක්ෂණ දිහා මුලින් තියෙන භවංග දිහා බැලුවම අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේකේ වයස කොච්චරද කියලා රූප. ඒකයි ඒකේ තියෙන නැත්තම් චිත්ත වීතියක් 17ක්ම ඒ රූපයේ නැහැ. ඇත්ත වශයෙන්ම රූපයේ 17ක් නැහැ. ආයුෂ අඩුයි, චිත්තක්ෂණ අඩුයි. ඒක නිසා චිත්ත වීතියක චිත්තක්ෂණ 17ක්ම ඇවිල්ලා ඔය අණ්ඩ කැඩිච්ච මේ ඔය චිත්ත වීතිය අණ්ඩ කැඩිච්ච රූපයේ බලන්න දෙයක් නැහැ. චිත්තක්ෂණ 17ක් ආවට වැඩක් නැහැ. හැබැයි ඒ තියෙන චිත්තක්ෂණ ටිකට ප්‍රමාණවත්ව සිත් ටිකක් වැඩ කරන්න පුළුවන් නම් තමයි ඒක එන්නේ. ඒක හැබැයි මුලින් අර භවංග තිබුණට ඒ භවංග වලින් කියන්නේ මේක සම්බන්ධයෙන් ඒක වැඩ කරලා නැහැ. ඒ මුලින් තියෙන භවංග ටික එහෙම තියෙද්දි මේක පරණ වෙලා කියන එකයි කියන්න තියෙන්නේ. තවම මේ රූපය අහුවෙලා නැහැ. ඒ ටික දැනගන්න ඒ ටික පෙන්눔 කරන්න තමයි ඔය මුලින් භවංග එක්කාසු කරන වැඩේ කරන්නේ. නැත්තම් ඒ විදිහට කළා තමයි චිත්ත වීති අර පෙන්눔 කිරීමක් කරන්නේ. දැන් අපි හිතමු මෙහෙම පරිත්තාරම්මන චිත්ත වීති තියෙන. ඒකේ භවංග තමයි ගොඩාක් තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේ අවසාන 15 වෙනි චිත්ත වීතියේ තියෙනවා ඇත්ත වශයෙන්ම භවංගම තියෙන 15ක්. භවංගම 15ක් තියෙනවා. භවංගේ හෙල්ලෙනවා. එන්නේ නැහනේ. ඒකෙන් කියන්නේ චිත්ත වීතියක් ගියා කියන එකම නෙවෙයි. චිත්ත වීතියක් හැටියට සලකනවා. චිත්ත වීතියක් හැටියට සලකනවා. ආරම්භණය සම්බන්ධයෙන් තේරුම් ගන්න ඕනේ අපි මේ සිත් පෙළ
ආරම්මණයට ගොඩ වෙන්න ගියාට අහුවෙලා නැහැ. හැබැයි චිත්ත වීතියක් හැටියට භවංග ටිකක් දාලා පෙන්නනවා. චිත්තක්ෂණ 17ක් දුවවලා පෙන්නනවා. හැබැයි චිත්තක්ෂණ 17 භවංග තියෙනවා 15ක් හෙල්ලිලා තියෙනවා. හැබැයි ගණ්ඩ බැරි වෙලා. ඒ කියන්නේ යර මේ අවසාන චිත්ත වීතියේ භවංග හෙල්ලිලා තිබෙන්නේ 16යි 17යි කියන අවස්ථාවේදී. ඒක නිසා ඒ වගේ ඇත්ත වශයෙන්ම ආරම්මණයක් දැනගන්න බෑ ඒකෙන්. ඊට මුලින් එකෙමුත් ආරම්මණයක් දැනගන්න බෑ. නිකන් දෙපාර තුන් පාර හෙල්ලි තියෙනවා කඩා වැටෙන්නේ. ඒ වගේ රූපයක් පරණ වුණයින් පස්සේ සිතට ගොඩ වෙන්න බෑ. සිතට ගොඩ වෙන්න බැරි බව දක්වන්න තමයි සිතට ආරම්මණයට ගොඩ වෙන්න බැරි බව දක්වීම පිණිස තමයි මේ පේලි හදලා චිත්ත වීති නමින් මේවා සකස් කරලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඕකයි අපි ඔතනදී තේරුම් ගන්න ඕනනේ. මේක තේරුණාද දන්නේ මේ කියපු කතාව මේ නැවත වතාවක් අහන්න මොකක් හරි තියුණා. තේරුවන් සරණයි. එහෙනම් ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නයි අපි මේක මේ විදිහට තේරුම් ගත්තොත් හරිනේ ස්වාමීන් දැන් මේ චිත්ත වීතියක් කියලා කිව්වේ රූපයක තියෙන ජීවිත කාලයට සාපේක්ෂව තමයි චිත්ත වීතියක් මෙවෙලා තියෙන්නේ. එතකොට ඒ රූපය පරණ චිත්ත වීතිය දැන් සාමාන්‍ය රූපයක් හරියටම පේන්න නම් ඒ චිත්ත වීතිය සම්පූර්ණ සිතිවිලි 17ක සම්පූර්ණ චිත්ත වීතියක් තියෙන්න ඕන. හැබැයි අර රූපේ පරණ චිත්ත වීතියේ තියෙනවා. එමුට අර ඒක භවාංග වලටම ගෙවිලා ගියොත් චිත්ත වීතිය යනවා. අනිත්‍ය වෙන්න නැතුව 17ක් අර රූපේ තියෙන ජීවිත කාලය අනුව චිත්ත වීතිය ගෙවිලා ඉවරයි. අනිත් ජවන පටන් ගන්න කලින්. එහෙම හිතුවම හරියට තේරෙනවා. හරි. එහෙම හරි. ඒක තමයි ඇත්ත වශයෙන්ම තියෙන්නේ. ඒ කියන්නේ රූපයක් අපිට හොඳට දැන ගැනීම සඳහා හොඳට පණ ඇති ඕජාව තියෙන ජවන් එක්ක තියෙන්න ඕන. මේක පරණ වෙන්න අහුවෙන්නේ නැහැ. චිත්ත වීතියක් හැටියට පෙන්වන්න පුළුවන්. නමුත් මේ චිත්තක්ෂණ 17ක් පෙන්වන්න පුළුවන්. චිත්තක්ෂණ 17ක් පෙන්වුවාට වෙලා තියෙන්නේ මේකයි අහුවෙලා නැහැ. ඒක නිසා රූපයට සාපේක්ෂව තමයි ඔය භවංග ගැට ගහලා ඔය පේලි පෙන්වන්නේ. ඒක හරි. ගරු ස්වාමීන් වහන්සේ එතකොට රහතන් වහන්සේ නමකගේ සිත පවත්වනකොට ওই චිත්ත වීතිවල අර විදිහට ජවන් වලට යනකම් මේ සිතිවිලි යන්නේ නැහැ කියන එකද ඒකෙන් අදහස් වෙන්නේ. රහතන් වහන්සේලාගේ හොඳට මහන්තාරම්මන චිත්ත වීති හැදෙනවා. ඒ වගේ ජවන් තියෙනවා. මේ මට තේරෙනවා මෙහෙම එකක්. දැන් ඔක්කොගේම කුතුහලයේ වැඩි වෙලා තියෙන්නේ. දැන් හිත ඇවිස්සලා කුතුහලයේ වැඩි වෙලා. මේකට දැන් මේ අපි ඒක හොඳයි. එහෙම ඇති වෙන එක, එහෙම වැඩෙන එක හොඳයි. ඒ කියන්නේ හේතුඵල ධර්මයට අනුව කුතුහලය කියලා කියන්නේ wanting to know. යමක් දැනගැනීමේ කැමැත්ත උනෑකම. curiosity එක තියෙනවා. ඒක හේතු වෙලා තමයි දැනගන්නේ. දැනගැනීමට ඕනෑකමක් තිබුණොත් තමයි දැනගන්නට යන්නේ. ඒ මත ඒක හොඳයි. හැබැයි තව මේ අද මම කිව්වේ වර්ග 4ක මේ සිත් පේලි 15කට ඒකෙන් හොඳට ආරම්මණය අහුවෙනේවා තිබෙනවා. හොඳට ආරම්මණය අහුවෙන්නේ නැතුව නමුත් චිත් අර අහේතුක සිත් වලින් ඩිංගක් මේ යනවා. මේක පුළුවන්ද කියලා අල්ලගන්න මේ යනවා. ඒ වුණාට වැඩක් නැහැ. ඒ රූපය පරණ වෙලා ගෙවිලා ඉවරයි. ඉතින් හොඳයි කියලා තීරණය කරත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔන්න ඔය විදිහට වෙන සිද්ධියක් තමයි ඒකේ තියෙන්නේ. හැබැයි රහතන් වහන්සේලාගේ සිත්වල ජවන් එහෙම හොඳට වැඩ කරනවා. ඒකත් අපිට ඉස්සරහදී කියන්න පුළුවන්. මම සමහර ප්‍රශ්න කල්ලාරිනවා. හේතුව මේ කල්ලාරින්නේ ඒකට උත්තරේ දෙන්න මේ එක්කාස් වෙලා තිබෙන ආනපන්න ටික මදි හින්දායි. ඒක එකතු වෙනකොට උත්තරේ හම්බ වෙවි. ගිය සතියේ මම ප්‍රශ්නයක් දෙකක් කල්ලාරියා. ඒකට මේ අද උත්තරේ ලැබුණද කියලා මම දන්නේ නැහැ. ඒකත් తీරන ගහන්න.
ස්වාමීන් වහන්සේ පහුගිය සතියේදී ඔබ වහන්සේ චිත්ත සාධාරණ 7යි ප්‍රකින්න 6යි එතට 13ක් නැති ඒ රංචුවම මේ කියන්නේ මේ ජවන් මේ සිත් එක්කලා එනවා කියලා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නේ සිත් කොහොමද? එතකොට දැන් සිත් මෙතන 17ක් තියෙනවා, එතන 13ක් තියෙනවා, තවත් ඉතින් කුසල අකුසල සිතුත් වෙනවා. කොහොමද ඒක කියලා දෙන්න කරුණාකරන්න. හරි. මේ දැන් ඒකත් හොඳයි. ඒක අහපු එකත් හොඳයි. ඒක මෙහෙමයි. භවංග චලන භවංග උපච්ඡේද. ඕක ඇවිල්ලා ඔය තුනම ඇවිල්ලා අපි මේ භවංග පැත්තට දාලා තමයි කතා කරන්නේ. දැන් බලන්න භවංග චලන භවංග උපච්ඡේද. තාම මේ හිත ඇවිල්ලා භවංගයෙන් බිඳිලා හෙල්ලිලා බිඳිලා එන්න හදනවා. තාම මේ අලුතෙන් එන ආරම්මණයට හැරිලා බැලලා නැහැ. පංචද්වාරාවජනේ ඉඳලා ඉස්සරහට තමයි අරමුණ සම්බන්ධයෙන් වැඩ කරන පියෝ. චිත්ත එහෙම නැත්නම් පියෝ හොඳටම පිරිසිදු අරමුණ සම්බන්ධයෙන් ක්‍රියාකාරී වෙන හොඳම තියෙන ඔය පංචද්වාරාවජනෙන් ඉස්සරහට. හරි මනෝද්වාරාවජනෙන් ඉස්සරහට. ඔය භවංගයේ අවස්ථා කිහිපයක් තමයි ඔය මුලින් තියෙන්නේ. එතකොට 14ක් තමයි මේකට වැඩ කරන්නේ. හොඳට. චිත්ත වීතියක ක්‍රියාකාරී අහපු එක හොඳයි. ඔය ප්‍රශ්නය චිත්ත වීතියක ක්‍රියාකාරී හොඳට වැඩ කරන්න බහින කට්ටිය ඉන්නේ 14 දෙනයි. ඒකෙමුත් ජවන් ටික තමයි හොඳ බලවත් වැඩේ කරලා දාන්නේ. පංචද්වාරාවජන සිත කියලා කිව්වට ඒ සිත නිකන් එන්නේ නැහැ. ඒකේ අනිත් සගයෝ ටිකත් ඇදගෙන තමයි එන්නේ. ඒක හැබැයි කියන්නේ මෙතන. අන්න ඒකයි ප්‍රශ්නේ. පංචද්වාරාවජන එනකොට එන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාරේ විතක්ක ਵਿਚාර අදිමෝත්ක කියනා වූ ඒ 10 දෙනත් එක්කාසු කරගෙන තමයි ওই පංචද්වාරාවජන චිත්ත විතියන් යමන්ලා යන්න මේ වැඩක් තියෙනවා. මෙන්න මෙහෙම මේ ඇහැ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා මේ රූපයක් ගිහිල්ලා බලමු කියලා මෙන්න මේ යන් කියලා හැරෙනවා. එතකොට පංචද්වාරාවර්ජන සිතේ චෛතසික 10ක් තියෙනවා. ඒ 10ක් එක තමයි මේක හැරෙන්නේ, හැරීම සිද්ධ කරන්නේ රූපේ පැත්තට. ඒ එකම චක්කු විඥාණය පහළ වෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාරය කියන හතත් එක්ක. ඒ හත් දෙනාගෙන් එක තමයි චක්කු විඥාණය පහළ වෙන්නේ. ඊළඟට අපි ඔය චක්කු විඥානය කියලා කිව්වට ඔය උතන චෛතසික තියෙනවා. නොකිය ඉන්නේ එකේ ප්‍රශ්නේ සමහරට බලපාන. ඊට පස්සේ සම්පටිච්ඡන එනවා. සම්පටිච්ඡනය තියෙනකොට අර පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාරය කියන හතයි විතක්ක ਵਿਚාර අධිමුඛ කියන එකයි. ඒ 10 දෙනා ආයේ මේ චක්කු විඥාන සිතින් ගත්ත එක බාර ගන්නවා. ඊට පස්සේ සම්තීර්ණ හිතින් මේක විමසනවා. එතනත් 10ක් තියෙනවා චෛතසික. වොත්තපන හිතින් කරන්නේ මොකද්ද? ඒ 10යි වීරියක් තිබෙනවා. ඒ කියන්නේ තීරණය කරන්න හොඳ වීරියක් එපාය. ඒක නිසා විතක්ක ਵਿਚාර අධිමොක්ඛ විරිය කියන මේ 11න් මේක තීරණය කරනවා. තීරණය කරලා අතාරිනවා. දැන් මේ හැම හිතකම පංචද්වාරාවජනේ චක්කු විඥානේ සම්පටිච්ඡනේ සම්තීර්ණේ වොත්තපනේ හැම එකම ඕකේ චෛතසිකේ ඒක ඊ වැඩි කරන්නට අදාළ චෛතසික ධර්ම චිත්ත ගති ධර්ම ටිකක් ඒකේ තියෙනවා. ඒ ටික ඇවිල්ලා තමයි ඔය වැඩි කරන්නේ. ඒක නිසා ඊට පස්සේ ජවන් වැඩ කරනකොට අර අකුසල නම් කුසල නම් ඒකේ දිගටම අවශ්‍ය කරන ටික ওই විදිහට වැඩ කරනවා. ඒ විදිහටයි වෙන්නේ. ජවන් වල චෛතසික වැඩි. හරියට වැඩි. ඒක නිසා චිත්ත වීතියක අපි තේරුම් ගන්න ඕනේ ওই චිත්ත වීතියේ පේලි ගහන්නේ නිකන් නෙවෙයි. චිත්ත වීතිය පේලි ගහන්නේ ඒ හිතට අදාළ චෛතසික ටිකක් එක්ක. මේ විදිහට හිතන්නකෝ බලන්න. දැන් ඔන්න මේ මිනිස්සුયો 17 දෙනෙක් පේලියට තිබ්බයින් පස්සේ ওই මිනිස්සු හොඳට අන්තවලා යවන්නේ.
හොඳට පෙරහැරකට හරි මොකට හරි මිනිස්සු 17 දෙනෙක් පීලියට තිබ්බයින් පස්සේ ඔය මිනිස්සු හැම එක්කෙනාම අතප්පයක් තිබෙනවා, සිරිප්පු දෙකක් දාලා තිබෙනවා, ඒ වගේම ඔලුවට ජටා බැඳලා තිබෙනවා, කමීස සරන් හරි මොන හරි අඳවලා තිබෙනවා, අතේ මොන හරි තියෙනවා. ඒව ඔක්කොම සෙට් එකම ගත්තයින් පස්සේ තමයි යා ගණන් ගන්නෙ. කඳ විතරක් නෙවෙයි. ඔය විදිහට 17 දෙනෙක් ඉන්නවා. ආන්න පන්නත් එක්ක. මේ චිත්ත වීතියත් ඇත්ත වශයෙන්ම සිත කියන නම විතරක් කතා කළ මේ චිත්ත වීතියට ගුණ කරාට අනිත් මණ්ඩලය, කට්ටිය, උපකාරකයෝ, චිත්ත ගති ටික ඒ අවස්ථාවේදී සුදුසු පරිදි යෙදෙනවා කියන එක අපි හිතේ තියාගන්න එක හරිය හොඳයි. තිරුවන් සරණයි. තව මේකට මම කියපු ඒ අහපු උත්තරේට මොකක් හරි අඩුපාඩුවක් වුණා නම් ආය අහන්න. තිරුවන් සරණයි. ඒක පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. නමුත් අර 10යි කී එහෙම ගොඩක් කිව්ව ටික තමයි ඒක පස්සේ බලන්න ඕන අර දීලා තියෙන සටහන. එතකොට තේරෙනවා. පැහැදිලි. ඒක හොඳයි. මේ මම සමහර ඒවා මේ පින්වත් හැමදෙනාගේම ප්‍රයෝජනීය සඳහා මේ ධම්මගවීසී වෙබ්සයිට් එකට දාලා තියෙනවා. ඒක හැබැයි මම ඉස්සෙල්ලා මට දැන් සති දෙකකට උඩදී කියන්න ඕනකම තිබුණා. නමුත් අද වෙනකල් කිව්වේ නැත්තේ තියෙන තැන මේක අරගෙන පටලවන්නේ කියන හිතත් එක්කයි. නමුත් අද කියන්න පුළුවන් මේ චිත්ත වීති මම සකස් කරලා පළවෙනි චිත්ත වීතිය එහෙම කුසල අකුසල චිත්ත වීති ඒ වගේ කීපයක් මම ආධුනික අයට දැන ගැනීම සඳහා කොහොමද චිත්ත වීතියක් යන්නේ, ඒ චිත්ත වීතියේ ඒ පේලියේ අදාළ චෛතසික කොච්චර වැඩ කරනවද, ඒ වගේ පොකුරු හදලා ඒ පේලියක් ගස්සලා දාලා තියෙනවා ධම්මගවීසී වෙබ්සයිට් එකේ ආටිකල් යටතේ ගියන් පස්සේ තියෙනවා ඒක ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, බලන්න පුළුවන්. මම මේ ඒ වගේ පේපර් ටිකක් හදලා හැමදෙනාගේම පහසුව පිණිස යොදලා තියෙනවා. මම අද තමයි මේක කිව්වේ. තෙරුවන් සරණයි. කොහොම පින් ස්වාමීන් වහන්සේ පොහන්සේ මුගාවක් අපි වෙන මහන්සි වෙනවා. ඒක නිසා පොහන්සේගේ ප්‍රඥාව දියුණු වෙන්නම මේ හේතු වේවා. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් අද දවසේදී අපි ඊට වැඩසටහන නිමවා ගන්න පුළුවන් කියලා කල්පනා කරන ස්වාමීන් වහන්සේ කවන්න නැද්ද දැන් වෙලාව සුදුසුද? එහෙනම් හොඳයි. ඒක රටවල් වල ඉතින් වෙනස් වෙලාවල්නේ තියෙන්නේ. ඒ නිසා හැම එක්කිනාටම පහසු පිණිස අපි එහෙනම් තවත් කොටසක් තියෙනවා කියන්න අපි එහෙනම් ඒක ලබන සතියේට කල් අරිමු. ඊළඟට මේ ප්‍රශ්න හොඳට අවංක වෙන්න Tamanට තේරෙන්නේ නැති දේ තේරෙන්නේ නැහැ කියලාම කියන්න. අර මේ සමහර අපේ අසන්නෝ ඇහුවා ඒක හරි වටිනවා. එතකොට තමයි ඒක මේ පැහැදිලි කරන්න අවස්ථාව සැලසෙන්නේ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේක මේ ප්‍රශ්නයක් නෙමෙයි යෝජනාවක් ඇටියට කරන්න හිටියේ. දැන් සාමාන්‍යවට අපිට තේරෙනවා දැන් මේක දැන් හුඟක් ඉස්සරහට තව ගැඹුරු වෙනවා හින්දා ඉදිරියට සාකච්ඡා කරන්න තියෙන දේ කලින් පොඩි සඳහනක් කරොත් මේ කට්ටියට පුළුවන් වෙයිනේ පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්න කියන එක. මේ ලෑස්ති නොවි ඉන්න එකෙන් තව පොඩ්ඩක් ඒගොල්ලන්ට තේරුම් ගන්න අපහසුතාවයක් තේරෙනවා වගේ ඉක්ලතියක් තේරෙනවනේ කියන එක වද සාකච්ඡාවෙන් තේරෙනවා. ඒක පොඩක් කලින් ලෑස්ති වෙලා හිටියන ඒගොල්ලෝ මේකට වඩා තව උනන්දු වීමක් වෙනවා නම් අපි අනිත් අයම තියලා හිටිනවා මේක පොඩක් පොතපත් පරිශීලනය කරලා තව පොඩ්ඩක් උනන්දු වෙලා ඉස්සරහට යන්න කියන එක. තේරුණා සර්. හොඳයි. ඔව් කියන්නකෝ. සයන්සෙන් අවන්සේ ඒකට ප්‍රතිචාරයක් දක්වන සයන්සින් පස්සේ මම කතා කරනවා. හොඳයි. ඒක ගැන ඇත්ත වශයෙන්ම මේක හොඳයි. ඒ වගේම අද අපි කියලා දීපු ටික පිළිබඳවත් නැවත කියලා දැනගෙන තේරුම් ගන්නවා නම් ඒකත් හොඳයි. අනිත් එක තමයි මේ ඒ තරම් දැන් මේක මේ සමහර අයට හරිම අලුත් මේ වැඩසටහන. ඒක නිසා අලුත් වැඩසටහනක් යනකොට එහෙම වෙනවා. ඊළඟට ඉතින් අපි විශේෂයෙන්ම දැනගන්න ඕනේ පංචද්වාරාවර්ජන චිත්ත වීති සහ මනෝද්වාරාවර්ජන චිත්ත වීති කියන જાති. ඉතින් ඒ ටික හොඳට දැනගත්තයන් පස්සේ ඊට වඩා අය වැඩි වෙන්නේ නැහැ ඔකේ. ඊට පස්සේ තියෙන්නේ මේක වැඩ කරන පිළිවෙල දැනගන්න ඕනේ.
ඒක ඒක ඉස්සෙල්ලාම හිතේ කැවෙන්න ඕන. දැන් අද අර අපේ පින්වත් මහත්මයා කියවනේ සිත් වැඩ කරන සිත්වල චෛතසික ගැට ගැහෙන තාලේ ඒවා හැම දැන් ඒක නැවත මතක් කිරීමක් හැටියට දැනගෙන තිබුණත් දැන් ඒක හරි වටිනවා. මේ වගේ වෙලාවක ඇහුවන් පස්සේ. එතකොට නැවත මතකයට යනවා. ඊළඟට අපි මේවා මේ පේලි මේක සිද්ධියක් සිද්ධ වෙන ආකාරයේ මේ විදිහට ගැට ගහලා කිව්වට අපි ඉස්සර වෙලා ඉස්සරහදී යනවා බලන්න මේවා සූත්‍ර ධර්ම අන්තරයේ ගාථා අන්තරයේ කොහොමද වැඩ කරන්නේ කියලා. මම ඒකට මේ පොඩි ගාථාවක් ඇත්ත වශයෙන්ම මේ මතක් කරන්න කැමතියි. මෙන්න මේක අද මේ චිත්ත වීති කතාවට නැතුව මේ ඇවිල්ලා මේ යන ඒකේ මෙකැනිසම් එකනේ ඒකේ ක්‍රියාකාරී ස්වභාවයනේ කතා කරන්නේ. පොඩි වෙලාවක් ගියත් හැමදෙනාම මෙන්න මේ විදිහට හිතන්න පුරුදු වෙන්න. ගාථාවක් මම කියන්නම්. දැනට ඉගෙනගත්ත ටිකට අනුව ඒක යොදලා බලන්න. අක්කෝ දේන ජිනේ කෝධං අසාධුං සාධුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනං. මේක කවුරුත් අහලා තියෙන්න පුළුවන් ධම්මපදයේ තියෙන ගාථාවක්. බලන්න අක්කෝ දේන ජිනේ කෝදං අසාධුං සාධුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනං. මේකේ තේරුම අක්කෝ දේන ජිනේ කෝදං ක්‍රෝධය කියන එක දිනන්නේ ජයගන්නේ අක්ඛෝදේන කියන ක්‍රෝධ නැති කිරීමෙන්. අසත්පුරුෂ ගතිය දිනන්නේ සාධුනා ජිනේ සත්පුරුෂ ගතියෙන් දිනනවා. අසත්පුරුෂ ගතිය දිනන්නේ සත්පුරුෂ ගතියෙන්. ජිනේ කදරියං දානේන. කදරිය කියලා කියන්නේ ලෝභය. මසුරුකම දිනන්නේ දානයෙන්. සච්චේන අලිකවාදිනං අසත්‍ය බොරුව ජයගන්නේ සත්‍යයෙන්. සච්චේන අලිකවාදිනං. දැන් බලන්න මේ හතර අපි සමාජගත කරනවා. කොහොමද? අක්කෝදේන ජිනේ කෝදං. ක්‍රෝධ කරන්නා වූ කෙනා අක්‍රෝධයෙන් දිනනවා. ඔන්න සමාජයට දාන මිනිස්සුන්ට මේක පතුරවනවා. අසාධුං සාධුනා ජිනේ අසත්පුරුෂයා සත්පුරුෂ ගතියෙන් දිනනවා. ජිනේ කදරියං දානේන පරිත්‍යාගශීලී බවෙන් මසුරාව ජය ගන්නවා. සච්චේන අලිකවාදිනං බොරු කියන්නා සත්‍යවාදී ස්වභාවයෙන් ජය ගන්නවා. ඔන්න සමාජගතයට දැම්මා. එහෙම සමාජගත කරලා ওই විදිහට කියලා පස්සේ ධර්ම පැත්තට හැරෙනවා. මිනිස්සෙක් කෙනෙක් පුජ්‍යලෙක් කියන කතාව කරන්නේ නැතුව මිනිසුන්ට දොස් කියන්නේ නැතුව තා හැටියට අරගෙන මේ විදිහට කියනවා. මේ අක්කෝදේන කියලා කියන්නේ මේකේ වචන ටික බැලුවම අක්කෝදේන කියලා කියන්නේ අව්‍යාපාද එහෙම නැත්නම් අදෝස චෛතසිකයයි. අක්කෝධ කියලා කියන්නේ අදෝස චෛතසිකයයි. කෝධ මේ අක්කෝදේන ජිනේ කෝදං. කෝධය කියලා කියන්නේ ද්වේෂ චෛතසිකයයි. ධර්මතා හැටියට ගත්තයින් පස්සේ දේශ චෛතසිකය දේශේ කියන ධර්මය ජය ගන්න පුළුවන් අදෝෂේ කියන ධර්මයෙන්. එතකොට ද්වේෂේ කියන ධර්මය වැඩ කරන තැන් කීයක් තියෙනවද? සිත් දෙකක් තිබෙනවා. එකක් අකුසල ඒ සිත් දෙක තිබෙන්නේ අකුසල සිත් 12 ද්වේෂ මූල සිත් දෙක. ඔය ද්වේෂ මූල සිත් දෙකම ක්‍රෝධයි. වචනේ වෙනස්. අතන තියෙනවා දෝෂ කියලා මෙතන කියනවා කෝධ කියලා. ඒ වචනේ වෙනස් වුණාට මූලික ධර්මය එකයි. ඒක නිසා ක්‍රෝධය කියලා වචනෙන් හඳුන්වන්නේ අර කියන පටික සම්පයුත්ත ද්වේෂ මූල පටික සම්පයුත්ත සිත් දෙකයි. ඒ සිත් දෙක බුරබුරා නගිනවා අපේ හිතවල. ඒ නගින්නා වූ ඒ ගතිය ඒකට ඉඩ දෙන්නේ නැතුව ඒ
සිද්දයකට එන්න නොදී ඒ සිද්දකේ තියෙන චෛතසික වලට එන්න නොදී ඒ චෛතසිකත් එක්ක මේ හිත් එකට එන්න නොදී ඒක ජය ගන්න පුළුවන්, මඩින්න පුළුවන්, යට කරන්න පුළුවන්, පහත් කරන්න පුළුවන් මොකෙන්ද? අක්කෝධේන. ඒ කියන්නේ අක්කෝධේ කියන අදෝෂ සිත් වලින්. අර අපි කිව්වේ අර කුසල් සිත් වල චෛතසික අර 33ක් වැඩ කරනවා. ඒ අන්න ඒ 33 සෙට් එකක් දාලා ඒව එකක් බස්සලා ඒව එකක් බලවත් කරලා මේ හිතේ ඉස්සරහට උඩට දාව ගාම ඒකේ චෛතසික ගොඩක් තිබෙන හින්දාත් පිරිසිදුකම වැඩි හින්දාත් අර දැවෙන පිච්චෙන මේ දවන පුච්චන තවන අපිව පෙළන ඒ දේශමූල සිද්දක ජය ගන්න පුළුවන්. අන්න ඒ විදිහට එකක් බලන්න ඕනේ අපි අක්කෝධේන ජිනේකෝදං කියලා කියන්නේ මේ වැඩේ හැටියට අපි මේ ඉගෙන ගන්න ධර්මයේ හැටියට අභිධර්මයේ හැටියට කොහොමද සලකන්නේ කියලා. ඊළඟට තියෙනවා අසාධුම් සාධුනා දිනේ. අසාධුම් කියලා කියන්නේ ඔය 8මයි. ලෝභ මූල 8ත් අසාධු. අසත්පුරුසයි හොඳ නෑ. ඒ වගේම දේශ මූල දෙකත් හොඳ නෑ. මෝහ මූල දෙකත් හොඳ නෑ. 12ම අසාධු. අසත්පුරුෂයෙකු ගාව තියෙන ඌවනේ. ඒක නිසා සමහර වෙලාවට අසත්පුරුෂයා ගාව ඔය දේශේ වැඩියෙන් තියෙනවා. ඒක නිසා ඒ ද්වේෂ මූල සිත් දෙක, ලෝභ මූල සිත් ටික ජය ගන්නට නම්, මෝහ මූල සිත් ටික ජය ගන්නට නම් මොකද්ද කරන්න ඕනේ වෙන්නේ? අර කුසල් සිත් චෛතසික ධර්මත් එක්ක අපේ හිතේ පැල කරන්න ඕනේ, වඩන්න ඕනේ, පොහොර දාන්න ඕනේ, ඒව වැඩෙන්න ආරෙන්න ඕනේ. එතකොට තමයි ඒක මේ අර අසාධුන් කියලා කියන්නේ අත්ත වශයෙන්ම පුජ්‍යලේක්නේ ධර්මතා. ඊට පස්සේ කියනවා මෙහෙම තව එකක්. ජිනේ කදරියන් දානේන. දාන කියලා ජිනේ කදරියන් කියලා කියන්නේ කදරිය කියලා කියන්නේ ලෝභ මූල සිත්. ලෝභයට තමයි මේ කදරිය කියලා කියන්නේ. මෙතන ඇවිල්ලා ඒක වෙනත් ස්වභාවයකින් වැඩ කරනවා. එතකොට මේ බලවත් මසුරුකම තණ්හාව කියන එක තමයි, ලෝභය තමයි ඔය කදරිය කියන වචනෙන් කියන්නේ. ඒක දැන් එනවා බුරබුර. මෙයාව යට කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ වෙන්නේ? මේ කියන්නේ නිකම්ම චෛතසිකේ නෑනේ. අර ලෝභ මූල සිත් 8 ඉන්නේ. ලෝභ මූල සිත් 8 මේක එනවා කදරිය නමින්. එහෙනම් මොකද කරන්නේ? ලෝභ මූල හිත් 8 ජයගන්ට, පන්නන්ට, එලවන්ට නම් දානේන කියලා කියන්නේ අර කුසල චෛතසික තිබෙන සිත් අපේ හිතේ හොඳට පැල කරන්න ඕන. සච්චේන අලිකවාදිනම්. සච්චේන අලිකවාදී කියන්නේ බොරුව, මුසාව, අනිත් අය රවටන ගතිය. ඒ කියන්නේ ඒත් ලෝභ මූලිකයි, ඒ වාගේම අනිත් මෝහ මූලිකයි, ලෝභ මූලිකයි, ද්වේෂ මූලිකයි. මේ අකුසල චෛතසික මිශ්‍ර වෙච්ච හිත් ටික ජය ගන්නට නම් සච්චේන අලිකවාදිනම් කියලා කියන්නේ ඇත්තෙන් එන්න ඕනේ. ඒ මොකද්ද ඇත්ත කියලා කියන්නේ? අර කියනවනේ බොරුවක් කියන්ට යනකොට විරති කියවනේ නවත්තන්නේ කියලා. ආන්න ඒ සත්‍ය වචනේ පාවිච්චි කිරීමෙන් ඒ වාගේම ඒ කුසල චෛතසික ධර්මයන්ගේ මිශ්‍ර වෙච්ච හොඳ පින් සිතුවිලි වලින්, පින් සිත් වලින් තමයි, කුසල් සිත් වලින් තමයි අසතිය ජයගන්නේ. මේක බැලුවෙන් පස්සේ බලන්ට දේශය ගැන කතා කරනවා, මෛත්‍රිය ගැන කතා කරනවා, ඔක්කොම චෛතසික ධර්ම. මේක ලිහා බැලුවෙන් පස්සේ පුජ්‍යලියෝ නෙවෙයි තිබෙන්නේ, ඒ වාගේම ආත්ම නෙවෙයි කතා කරන්නේ, කෙනෙක් නෙවෙයි කතා කරන්නේ. මේ ඔක්කොම ධර්ම. මේ ඔක්කොම ධර්මතා ජය ගන්න විදිය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගාවට අඟුලිමාල එනවා. අඟුලිමාල දාවේ නෑ. ආවේ සංසාරයේ දිගට පැවතෙච්ච චෛතසික, ද්වේෂ චෛතසිකය, ලෝභ චෛතසිකේ ද්වේෂ චෛතසිකේ වැඩ කරපු චිත්ත චෛතසික ටිකක් තමයි ඔය ක්‍රියාත්මක වෙලා කඩුවක් කමෝරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ. එයාට නම තිබුවා ප්‍රඥප්තිය අඟුලිමාල. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් පිරිච්ච, මෛත්‍රියෙන් පිරිච්ච චිත්ත චෛතසික හරි බලවත්. ඒ චිත්ත චෛතසික වල තිබෙන්නේ
අර අපි කියවනේ අඹ කතාවක් අර අඹ ගහෙන් ගෙඩියෙන් ගහට ගහින් ගෙඩියට ගෙඩියෙන් ගහට ගහින් ගෙඩියට පරම්පරාවෙන් ආවනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ సంతානයේ තිබෙන්නේ අනාදිමත් කාලයක් තිස්සේ එක්කාසු කරගත්ත පුණ්‍ය බලය පරම්පරාවෙන් අර අඹ පරම්පරාවෙන් එන්න වගේ ඇවිල්ලා තියෙන. ඒක නිසා මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ సంతානයේ කරුණාව පිරිච්ච, ද්වේෂය නැති, මෛත්‍රිය පිරිච්ච චෛතසික තිබෙනවා, සිත් තිබෙනවා. ඒ වාගෙන් අරකට බලය දානවා. අර වහන්සේගේ సంతානයේ චිත්ත චෛතසික වලින් අර අකුසල චෛතසික වලට, සිත් වලට බලය දානවා. ඒක දෙන්නේ කොහොමද? වචනෙන්. කෙලීම දෙන්නේ වචනෙන් මෛත්‍රිය හරහා දෙනවා. දීපු ගාම අරව පර වෙනවා. ඒ කියන්නේ මේ අඟුලිමාල නමින් වැඩ කරපු ක්‍රියාත්මක වෙච්ච ඒ චිත්ත චෛතසික ධර්ම ටික පර වෙනවා. ඒක බාල වෙනවා. ඒක දුබල වෙනවා. මේ චිත්ත චෛතසික බලවත් වෙනවා. ඒක නිසා බාහිර වශයෙන් තිබෙන අඟුලිමාල නමින් තිබෙන චිත්ත චෛතසිකට ඔක්කොම ටික චෛතසික ඔක්කොම ටික මේ ලෞතර බුදුරජාණන් වහන්සේ නැමැති උත්තමයාගේ సంతානයේ පහළ වෙච්ච ඒ කරුණාබර, ඒ වගේම මෛත්‍රී සහගත, තෙතමනේ තිබෙන ඊ타මත් වටිනා චෛතසික ධර්මවලට යට වෙලා, නතු වෙලා, බාල වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ సంతානයේ ඇතිවෙච්ච චෛතසික ධර්මයන්ට සමාන ගුණ තිබෙන සිත් පෙළක්, චෛතසික පෙළක් මේකේ හැදෙනවා. එතනින් පස්සේ තමයි කියන්නේ මෙයා দমনය වුණා කියලා. ඔන්න ඔය විදිහට සිද්ධියේදී, කාරණේදී ධර්මානුකූලව ගැඹුරින් සලකන්ටත් අපි ඉගෙන ගන්න ඕනේ. ලෝකයට අතුරලා ලෝක මට්ටමින් කතා කරන්නත් දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මෙතනින් තමයි මේ ධර්මය මේ වෙනස් වෙන්නේ, මේ ප්‍රඥාප්තිය වෙනස් වෙන්නේ, ආත්ම දෘෂ්ටිය ගන්න මේ හරිය කියලා අපි දැනගන්න ඕන. ඒකට මේ ධර්මය ගොඩාක් උපකාර වෙනවා. ඒ වගේ සලකා බලන්ට සෑම දිනාටම ඥාන ශක්තිය, ප්‍රඥාව හොඳට පහළ වේවා. මේ ධර්මය ඒ විදිහට බලන්ට හොඳට හේතුපකාර වේවා. මෛත්‍රී කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු අදීලවන්තං ගුණවන්තං පුඤ්ඤාවන්තං දුර්ලභ මානත්තං පුත්ත සුත්තං නමः